ආයුබෝවන් ළමයි. ඉතින් අද සෙනසුරාදා දවසේ මම කිව්වා සංස්කෘතිකාවබෝධය පාඩම සාකච්ඡා කරනවා කියලා. ඒ කියන්නේ කීවෙනි පාඩමද? ඒ කියන්නේ 12 වසරේ 5 වෙනි පාඩම තමයි පුතේ අද අපි සාකච්ඡා කරන්නේ. මේ සංස්කෘතිකාවබෝධය සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා ඔයා දන්නවනේ. සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා ඔයා හොඳාකාරවම දන්නවා. නේද? දැන් මං ඇහුවොත් ඔයාගෙන් මොකද්ද සංස්කෘතිය කියන්නේ කියලා එක්කෙනෙක් කියයි අඳින පළඳින විදිය, තව කෙනෙක් කියයි ආහාර රටාව, තවත් කෙනෙක් කියයි සිරිත් විරිත් ටික. ඉතින් මේ හැම උත්තරයක්ම හරි. මේ හැම එකක්ම එකතු වෙලා තමයි මොකක්ද නිර්මාණය වෙන්නේ? සංස්කෘතිය නිර්මාණය වෙන්නේ. ඉතින් අද පාඩමේ අති විශේෂ කොටසක් තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ සංස්කෘතික ප්‍රභේද. සංස්කෘතික ප්‍රභේද. මේ නෝට් එක ඔයා කියවුවනම් ටිකක් හරි. ඒ ප්‍රභේද 6ක් තියෙනවා. සම්ජන සම්බා ජනමද ගෝලා තමයි රහස් වචනේ. කියන්නේ මොකද්ද? රහස් වචනේ. මේ සංස්කෘතිය කියලා පාඩම් කරනවට වඩා රහස් වචනයක් තියෙනවා. මේ රහස් වචනේ මතක් වුණ ගමන් මේක කියලා මතක් වෙනවා. සම්ජන සම්බා ජනමද ගෝලා. සම්ජන සම්බා ජනමද ගෝලා. එහෙනම් වෙනම අමාරුවෙන් ඔලුවට දාගන්න ඕනේ නැහැ ඔයා. සම්ජන සම්බා ජනමද ගෝලා කියලා ඔලුවට දාගන්න. ඒ කියන්නේ මොකද්ද? සම් කියන්නේ මොකද්ද? සාම්ප්‍රදායික. ජන කියන්නේ ජන සංස්කෘතිය. සම්බා කියන්නේ සම්භාව්‍ය. එතකොට ජන කියන්නේ ජනප්‍රිය. මද කියන්නේ මාධ්‍ය. ගෝල කියන්නේ ගෝලීය. එහෙනම් මේ රහස් වචනෙන් අපි අද කතා කරන සංස්කෘතික ප්‍රභේද 6 ඔයාට ලේසියෙන්ම දැන් ඔලුවට දාගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. දැන් මොකද්ද මේ සංස්කෘතිය කියන්නේ ඇත්තටම? දැන් අපි සරලවනේ මේ වෙලාවේ කතා කරේ ඇඳුම් පැළඳුම් සිරිත් විරිත් ආහාර පාන මේ හැම එකකම එකතුව සංස්කෘතිය ඉස්සරින්දම්ම තියෙනවා. මේ වගේ ගොඩක් අය ගොඩක් කතා කියනවනේ මේ සංස්කෘතිය ගැන. නේද? අපි පොඩ්ඩක් අතීතයට යන්න. පොඩ අතීතෙට ගිහිල්ලා බලමුද? දැන් මිනිස්සයයි දැන් ගෙදර බල්ලෙක් ඉන්නවා ඇති සමහර අය ගෙදර පූසෝ ඉන්නවා. ඒක ඔයා හිතලා බලන්න. ඔයාගේ බල්ලා පූසගේ තියෙන වෙනස මොකක්ද? ඔයාගේ ඒ බල්ලා පූසගේ තියෙන වෙනස මොකක්ද? දැන් මේ බල්ලා පූසට සංස්කෘතියක් කියලා දෙයක් තියෙනවද? නෑ. නේද? මස් කට්ටක් දැම්මම මස් කට්ටක් කනවා. තවුන හරි කේක් කැලදම තේ එකක් කනවා. නේද? අපි වගේ මේ මස් නම් චිකන් විතරයි, එළවලු නම් මේ කැරට් විතරයි එහෙම තෝර ඉන්නවද? නෑ. සතාට සංස්කෘතියක් නැහැ. සතා කියන්නේ වනචාරී. මනුස්සයට සංස්කෘතියක් තියෙනවා. ඒ කියන්නේ මනසින් නුසස්. ඒක තමයි ඔයාගේ එයාගේ තියෙන ප්‍රධානම වෙනස. ඔයාට සංස්කෘතියක් තියෙනවා. එයාට සංස්කෘතියක් නැහැ. එතකොට දැන් අපි සත්තුන්ට සංස්කෘතියක් නැහැ කියලා කිව්වට අපේ මානව පරිණාමය සරලව කියනවා නම් අපේ ඉතිහාසය දිහා බලද්දී සංස්කෘතියක් නැතුව හිටපු මානවයා අපිත් සංස්කෘතියක් නැතුව තමයි හිටියේ. ඒ කියන්නේ වනචාරීව ගෝත්‍රිකව කියලා කියන්නේ. අපි සංස්කෘතියක් නැතුව ඉඳලා වනචාරීව ඉඳලා ගෝත්‍රිකව ඉඳලා ටික මොකද උනේ? අද වෙද්දී අපි කියනවා අපි දැන් මාර සංස්කෘතිකයි කියලා නේද? පොඩ සම්මත ක්‍රම හදාගෙන ඇවතුම් පැවතුම් ගති ලක්ෂණ ටිකක් හදාගෙන ගෝත්‍රික යුගයේ ඉඳන් වනචාරී භවයේ ඉඳන් අද ඉන්න තත්වෙට පත් වෙලා තියෙනවා. නේද? එතකොට අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ සංස්කෘතිය අතර විවිධතා තියෙනවා. හැම සංස්කෘතියක්ම එක වගේ නෙමෙයි පුතේ. නේද? දැන් ආහාර කියන සංස්කෘතිය ගන්න. ආහාර කියන සංස්කෘතිය ගත්තම ලෝකෙ තියෙන සමහර රටවල මිනිස්සු කනවා පණුවෝ, නයි, කුරුමිනියෝ. ඒ වගේ ඒවා කනවා කොරියාවේ.
චීනය ගැරඬිනයි කාලේ තමයි කොවිඩ් ආවේ කියලා කතාවකුත් තිබ්බනේ. දැන් අපේ රටේ බත් කඩල කව්පි ඔය වගේ ධාන්‍ය වර්ග කනවා. එතකොට ආහාර කියන්නේ සංස්කෘතික අංගයක්. ආහාර කියන්නේ සංස්කෘතියේ එක කොටසක්. ඒක හැම රටකටම පොදුයි. ආහාර කියන සංස්කෘතිය ඉන්දියාවටත් පොදුයි, ලංකාවටත් පොදුයි, ඇමරිකාවටත් පොදුයි, එංගලන්තයටත් පොදුයි, හැම රටකටම පොදුයි. නමුත් මේ ආහාර කියන සංස්කෘතිය රටකින් රටකට වෙනස් වෙනවා. ආහාර කියන සංස්කෘතිය රටකින් රටකට වෙනස් වෙනවා. ආහාර විතරක් නෙමෙයි ඇඳුම් පැළඳුම් ගන්න. අපි උඩ රට ඔස්සරිය තමයි අපේ ඇඳුම. එතකොට එංගලන්ඩ් වල ඩෙනිම්ස්. එතකොට මේ ආදරේ ප්‍රවීණ බලනව නම් ඉන්දියාවේ එහෙම මොනවාද ලෙහෙංගා. එතකොට ඇඳුම් කියන්නේ සංස්කෘතියක කොටසක් වුණාත් රටකින් රටකට ඇඳුම් සංස්කෘතිය වෙනස්. එතකොට භාෂාව අපි සිංහල කතා කරනවා. ඇමරිකාව ඉංග්‍රීසි කතා කරනවා. නේද? භාෂාව කියන්නේ සංස්කෘතියේ කොටසක් වුණාට භාෂාව කියන සංස්කෘතිය රටකින් රටකට කලාපෙන් කලාපයට මොකද වෙන්නේ? වෙනස්. එහෙනම් තේරුම් ගන්න මේ සංස්කෘතිය ලංකාවේ අපිට විතරක් තියෙන එකක් නෙමෙයි. ලෝකෙ හැමෝටම තියෙන එකක්. ලෝකෙ හැම කෙනෙක්ටම තියෙන දෙයක්. සංස්කෘතියක් නැතුව ඉපදෙන කෙනෙක් නැහැ. සංස්කෘතියක් ඇතුව තමයි හැම මිනිස්සෙක්ම මේ ලෝකෙට ඉපදෙන්නේ. නේද? එතකොට සංස්කෘති හැම රටකටම තියෙනවා. නමුත් ඒවා වෙනස්. එහෙනම් මං කිව්වා අර වනචාරීව හිටපු මානවයා පොඩ දියුණු වෙලාද මේ වනචාරී නොවන මට්ටමටපත් වෙලා අද සංස්කෘතිකව ජීවත් වෙනවා. සංස්කෘතිය හැමෝටම තියෙනවා. ඒක වෙනස්. ඔන්න පොයින්ට්ස් දෙකක් කිව්වා. නේද? එතකොට දැන් ඔය අහලා තියෙනවද කරුණක් ප්‍රകൃතිය සහ විකෘතිය කියලා? ප්‍රകൃතිය සහ විකෘතිය. මොකද්ද මේ ප්‍රകൃතිය සහ විකෘතිය? දැන් මම මේ හදන්නේ මේ සංස්කෘතික ප්‍රභේද කියන එකට පොඩි ප්‍රවේශයක් ලබා ගන්න. තමයි මම හදන්නේ. හරි. ප්‍රകൃතිය කියන්නේ නියම ස්වභාවය. විකෘතිය කියන්නේ ස්වභාවික තත්ත්වයට වඩා වෙනස්. දැන් ප්‍රകൃතිය විකෘතිය කියන වචන දෙක අපේ පාස් පේපර්ස් වල ටිකක් අහලා තියෙන නිසා තමයි මම මේ දෙක ගැන ඔයාලට පැහැදිලි කරන්න හිතුවේ. ප්‍රകൃතිය කියන්නේ නියම ස්වභාවය. විකෘතිය කියන්නේ ස්වභාවික තත්ත්වයට වඩා වෙනස්. දැන් මං අහුවොත් ඔයා ප්‍රകൃතියද ඉන්නේ විකෘතියද ඉන්නේ? ඔයා කියයි ප්‍රകൃතිය කියලා. මොකද අපි කැමති නෑනේ විකෘතිය. අපෝ ඒ නම නම් කැතයි. මම නම් කැමති නෑ විකෘතිය කියලා කියන්නේ. එහෙමනේ. මං අහුවොත් ඔයා ප්‍රകൃතියද විකෘතියද ඉන්නේ කියලා. ඔයා කියයි ප්‍රകൃතිය කියලා. මම නියම ස්වභාවය මේක තමයි මගේ නැචරල්. මම මේකප් නැතුව මේ ප්‍රകൃති ස්වභාවයෙන් ඉන්නේ කියලා කියයි. නමුත් අපි ඉන්නේ ප්‍රകൃතිය නෙමෙයි පුතේ. අපි ඔක්කොමලා ඉන්නේ මොකේද? අපි ඔක්කොමලා ඉන්නේ විකෘතියේ. ප්‍රകൃතිය නෙමෙයි අපි ඉන්නේ. අපි ඔක්කොමලා ඉන්නේ විකෘතියේ. නේද? ඒ කියන්නේ දැන් ඇත්තටම මානවයා මුල් කාලෙදී වස්ත්‍ර නෑනේ. වස්ත්‍ර නෑ. ඒක තමයි ප්‍රകൃතිය නියම ස්වභාවය. ඊට පස්සේ ප්‍රകൃතිය ටිකෙන් ටික ගස්වල කොළාතු එල්ලගෙන විලිවසා ගන්න try කරා. ඊට පස්සේ ඇඳුම් ආවා. ඊට පස්සේ ෆැෂන් ඇවිල්ලා තියෙනවා. දැන් ඇඳුමෙන් ගොඩක් જાති ඇවිල්ලා තියෙනවා. එහෙනම් ප්‍රകൃතිය අද මොකක්ද වෙලා තියෙන? විකෘතියක් වෙලා. දැන් ලිංගික අවශ්‍යතා බලුවත් දැන් අතීතේ මේ පවුල කෙනෙක්ද නෑදෑයක්ද සතෙක්ද කියලා බැලුවේ නෑ. තමන්ගේ ලිංගික අවශ්‍යතාවය ඉටු කරගත්තනේ. ඒක තමයි ප්‍රകൃතිය. නමුත් අද වෙද්දි නේද? විවාහයක් කියලා දෙයක් තියෙනවා. සම්ප්‍රදායක් කියලා එකක් තියෙනවා. තමන්ට ගැලපෙන අය කියලා දෙයක් තියෙනවා. ඒ අනුව තමයි අද විවාහය සිද්ධ වෙන්නේ. නමුත් ඉස්සර ප්‍රകൃතියේ ස්වභාවික තත්ත්වයේදී එහෙම නැහැ. නේද? එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ අසංස්කෘතිකව හිටපු මානවයා, ඒ කියන්නේ ප්‍රകൃතිය හිටපු මානවයා ටිකෙන් ටික අද වෙනකොට සංස්කෘතික තත්ත්වයටපත් වෙලා ඉන්නවා විකෘතිය නිසා. හරිද? දැන් මම පොයින්ට්ස් තුනක් කතා කරා. නේද? මොකද්ද? සතාට සංස්කෘතියක් නැහැ, මනුස්සයට සංස්කෘතියක් තියෙනවා. මනුස්සයාත් අසංස්කෘතික විඳලා සංස්කෘතික වුණා. ඊට පස්සේ සංස්කෘතිය රටකින් රටකට කලාපෙන් කලාපෙට වෙනස්. ඊට පස්සේ ප්‍රകൃතිය ඉඳන් විකෘතියට ආවා. ඔන්න ඔය තුන ගැන අපි කතා කරනවා.
එහෙනම් දැන් සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා කොහොමද මේක පොඩ ගොඩ නැගුණේ කියලා ඔයාට පොඩි පැහැදිලි කිරීමක් එනවා. ඊට පස්සේ බලන්න සංස්කෘතික ප්‍රභේද ගැන තමයි පාඩමට අවතීර්ණ වෙන්න හදන්නේ. සංස්කෘතික ප්‍රභේද සාම්ප්‍රදායික ජන සම්භාව්‍ය ජනප්‍රිය මාධ්‍ය ගෝලීය. අන්න සංස්කෘතික ප්‍රභේද. සාම්ප්‍රදායික සංස්කෘතිය ගැන යමු අපි. සාම්ප්‍රදායික සංස්කෘතිය. දැන් සාම්ප්‍රදායිකයි දැන් අද කියනවා සාම්ප්‍රදායිකයිලු නේද? දැන් ආච්චි හරි සීයා හරි අනේ පුතේ මේ ලියුම මගේ ලොකු අම්මට යවන්න කිව්වම මොනවාද ආච්චි තාම මාර මේ සාම්ප්‍රදායිකයිනේ. දැන් හෑන්ඩ් ෆෝන්ස් දිනවා ටච් ෆෝන්ස් දිනවා මේල් එකක් ගහන්න පුළුවන් WhatsApp තියෙනවා ඉමෝ තියෙනවා Viber තියෙනවා Messenger තියෙනවා මේ වගේ දියුණු තාක්ෂණයේ තිබිලත් ආච්චි තාම සාම්ප්‍රදායිකයිනේ. සාම්ප්‍රදායිකයි කියන්නේ මොකද්ද? සාම්ප්‍රදායිකයි කියන්නේ මොකද්ද? මේ අද අපි භාවිතා කරන තාක්ෂණික උපකරණ දියුණු ලෝකෙත් එක්ක සම්බන්ධ වෙච්ච එකක් නෙමෙයි. සාම්ප්‍රදායිකයි කියන්නේ අර ඉස්සර මත්ත පනත්ත මුත්ත කිරි කිත්තලාගේ කාලේ තිබ්බ ටික. ඒක තමයි සාම්ප්‍රදායික එක. නේද? ඒ කියන්නේ සාම්ප්‍රදායික සංස්කෘතිය බිහි වෙච්ච වෙලාවේ වෙන සංස්කෘතික දේවල් තිබ්බේ නෑ. ජන තිබ්බේ නෑ, සම්භාව්‍ය තිබ්බේ නෑ, ජනප්‍රිය තිබ්බේ නෑ, මාධ්‍ය තිබ්බේ නෑ, ගෝලීය තිබ්බේ නෑ. මේක තමයි මුල් යුගයේ ආරම්භක සංස්කෘතිය. මුල් යුගයේ ආරම්භක සංස්කෘතිය තමයි මේ සාම්ප්‍රදායික කියලා කියන්නේ. දැන් මේක අපිට සාම්ප්‍රදායික වුණාට මොකද අපි දැන් ඉන්නේ ගෝලීය මේ ජනප්‍රිය මාධ්‍ය සංස්කෘතිය ඇතුලේ ඉන්න හින්දා අපිට ඉස්සර එක සාම්ප්‍රදායික වුණාට ඒ කාලේ මිනිස්සුන්ට ඒක තමයි මිනිස්සුගේ සංස්කෘතිය නේද? මානව ශිෂ්ටාචාරයේ සංස්කෘතිය ආරම්භක ස්වභාවය තමයි මේ සාම්ප්‍රදායික සංස්කෘතිය. දැන් මේක පැහැදිලි කරනවා නම් මානව ශිෂ්ටාචාරයේ සංස්කෘතිය ආරම්භක ස්වභාවය. දැන් මම ඔයාලට කියලා දුන්නා මිනිස්සු ලෝකෙට බිහි වුණේ අසංස්කෘතිකව. නේද? ඇඳුම් නැතුව තමයි හිටියේ. ලිංගික අවශ්‍යතා ඉටු කරගන්න කවුද කොතැනද කියලා බැලුවේ නැහැ. නේද? එතකොට එහෙම අසංස්කෘතිකව හිටපු මානවය සංස්කෘතික වුණා කියලා කිව්වනේ මම ඔයාලට. නේද? එතකොට දැන් වගේ අපි හොඳ ලිප්ස්ටික් ගාලා මේකප් කරලා පීසා හට් එකෙන් පීසා ඕඩර් කරලා කනවා වගේ නෙමෙයි. දැන් වගේ දියුණු ගති ලක්ෂණ නෙමෙයි මේ සංස්කෘතිය ඇතුලේ තිබ්බේ. මේක ඇතුලේ තිබ්බේ සාම්ප්‍රදායිකයේ ඇතුලේ තිබ්බේ සාම්ප්‍රදායික ගති. නේද? මුල් කාලේ මිනිස්සුන්ගේ ගොඩක් මොලේ වැඩිලත් නෑනේ. නේද? මුල් කාලේ සමාජය ගැන මිනිස්සුන්ට ලොකු අවබෝධයක් තිබෙත් නැහැ. විලි වසා ගන්න ආරක්ෂාවට ගස්වල කොළ අතු ටිකක් එකතු කරලා ඇඳුම් හදාගත්තා. නමුත් අපි අද ඇඳුම් පාවිච්චි කරන්නේ මොකටද? ඒකට විතරක් නෙමෙයිනේ. ෆැෂන් එකට අනිත් අයට පේන්න, අනිත් අයගේ ආකර්ෂණය ලබා ගන්න, ඉහළ කෙනෙක් කියලා පෙන්වන්න. එහෙමනේ. එතකොට මේ ආහාර කියන දේ සාම්ප්‍රදායික සංස්කෘතිය තුල ආහාර කියන එක ගත්තේ මොකටද? ජීවත් වෙන්න. ඒකත් අමුමස් කෑවේ. නේද? අද වගේ අපි අද වගේ පීසා හට් මැක්ඩොනල්ඩ්ස් වලින් කන්නේ නැහනේ. සාම්ප්‍රදායික මිනිස්සු මොන හරි ටිකක් කාලා බඩගින්න නිවා ගත්තා. නේද? එහෙනම් මේ මානව ශිෂ්ටාචාරයේ සංස්කෘතියේ ආරම්භක ස්වභාවය ආරම්භක ස්වරූපය තමයි පුතේ මේ සාම්ප්‍රදායික සංස්කෘතිය කියන්නේ. එහෙනම් මේ ආරම්භක ස්වභාවය කියන්නේ මානවයාගේ මුල් කාලේ ඒගොල්ලෝ හරිම සාම්ප්‍රදායික විදියට ජීවත් වුණේ කියලා ඔයාගේ ඔළුවේ තියාගන්න. සාම්ප්‍රදායික ගති ලක්ෂණ තමයි තිබ්බේ. නේද? සාම්ප්‍රදායික ගති ලක්ෂණ කියන්නේ අර මම ඔයාලට පැහැදිලි කරේ. සාම්ප්‍රදායික ගති ලක්ෂණ කියන්නේ සාම්ප්‍රදායික විදිහට තමයි ජීවත් වුනේ. මස් ටිකක් පුලුස්සගෙන කෑවා. කොළාතු ටිකකින් විලිවසා ගත්තා. නේද? Tamanට හිතෙන කෙනත් එක්ක මේ ලිංගික කාර්යය යෙදුණා. එහෙනම් සාම්ප්‍රදායික ගති ලක්ෂණ ටිකක් තමයි තිබ්බේ. ඒකත් පැහැදිලි. ඊට පස්සේ මධ්‍ය යුගයේ බිහිවීම. මධ්‍ය යුගයේ බිහිවීම. මොකද්ද මේ මධ්‍ය යුගයේ බිහිවීම කියලා කියන්නේ? දැන් ප්‍රාග් ඓතිහාසික යුගය කියලා එකක් තිබ්බනේ. ඒක පහු කරාම තමයි මධ්‍ය යුගය එන්නේ. ප්‍රාග් ඓතිහාසික යුගය කියලා එකක් තිබ්බා.
ඒක පහු කරාට පස්සේ තමයි මිනිස්සු මධ්‍ය යුගය කියලා එකකට එන්නේ. ප්‍රාග්ඓතිහාසික යුගය ඊට පස්සේ තමයි මධ්‍ය යුගය. එතකොට මේ ප්‍රාග්ඓතිහාසික යුගයේ සංස්කෘතියක් තිබ්බේ නැද්ද කියලා ඔයාලට හිතෙන්න පුළුවන් නේද? දැන් සමාජ විද්‍යාඥයෝ මේ sannivedana විශේෂඥයෝ අදහස් පළ කරන විදියට සංස්කෘතියක් කියන එක මුලින්ම සංස්කෘතියක් කියන එකේ මේ මුලින්ම ඇති වෙන්නේ මේ මධ්‍ය යුගයේ. අර ප්‍රාග්ඓතිහාසික යුගයේ ඔය වගේ දේවල් තියෙන්නේ නැති. ඒකේ පොඩි පොඩි ගති ලක්ෂණ තියෙන්නේ නැති. නමුත් අපිට අධ්‍යයනය කරන්න පුළුවන් විදියට මේ සංස්කෘතිය කියන එක ගොඩනැගෙන්නේ මධ්‍ය යුගයේදී. සාම්ප්‍රදායික සංස්කෘතිය ගොඩනැගෙන්නේ මධ්‍ය යුගයේදී. ප්‍රාග්ඓතිහාසික යුගයේ පොඩි පොඩි ගති ලක්ෂණ පොඩි පොඩි කැලි ටිකක් තියෙන්නේ නැති. නමුත් මධ්‍ය යුගයේ තමයි සංස්කෘතියක් විදියට අපිට අධ්‍යයනය කරන්න පුළුවන් සාම්ප්‍රදායික කියලා සංස්කෘතියක් ගොඩනැගෙන්නේ. ඉතින් මධ්‍ය යුගයේ තමයි මේ සාම්ප්‍රදායික සංස්කෘතිය බිහි වෙන්නේ කියලා විශ්වාස කරනවා. ඒ කියන්නේ අසංස්කෘතික මානවයා සංස්කෘතික මානවයේ බවට පත් වෙන්නේ මේ සාම්ප්‍රදායික සංස්කෘතිය ඉඳලා අද වෙනකන් තියෙන සංස්කෘතිය දක්වා. මිනිහා මිනිහෙක් වෙන්න පටන් ගත්තේ මේ සාම්ප්‍රදායික සංස්කෘතියේ ඉඳලා. ඊට පස්සේ සාම්ප්‍රදායිකයේ හැඳින්වීම හරි. ආරම්භක ස්වරූපය සාම්ප්‍රදායික ගති ලක්ෂණ ටිකක් තියෙන්නේ මධ්‍ය යුගයේ බිහි වෙන්නේ අසංස්කෘතික මානවයා සංස්කෘතික මානවයෙක් බවට පත් වෙනවා මේ සාම්ප්‍රදායික සංස්කෘතිය ඇතුලේ. ඒක පැහැදිලිද? විනාඩියක් දෙන්නම් මොන හරි අවශ්‍ය දේවල් තියෙනවා නම් ලියා ගන්න. අවශ්‍ය දේවල් තියෙනවා නම් ටක් දාලා ලියා ගන්න. හරි. ඊට පස්සේ මම දාලා තියෙනවා ලක්ෂණ. සාම්ප්‍රදායික සංස්කෘතිය එක ලක්ෂණයක් තමයි මේක මිනිස්සු සාමූහිකව තමයි නිර්මාණය කරගත්තේ. සාම්ප්‍රදායික සංස්කෘතිය මිනිස්සු සාමූහිකව නිර්මාණය කරගත්තේ. එක්කෙනෙක් එකතු වෙලා පවත්වගෙන ගියපු දෙයක් නෙමෙයි පුතේ. එක්කෙනෙක් එකතු වෙලා පවත්වගෙන ගිය එකක් නෙමෙයි. සාමූහිකව කණ්ඩායමක් එකතු වෙලා මේක නිර්මාණය කරගත්තා. ඒ කියන්නේ ආහාර වුණාම කට්ටියක් එකතු වෙලා දඩේමේ ගිහිල්ලා ආහාර හොයාගත්තා. ජීවනෝපාය කරගන්න උනාම එකිනෙකාට උදව් වෙලා කණ්ඩායමක් එකතු වෙලා තමන්ගේ ජීවනෝපාය කරගත්තා. නේද? ආරක්ෂාව සපය ගන්න උනාම කණ්ඩායමක් එකතු වෙලා ආරක්ෂාව සපය ගත්තා. එහෙනම් මේ ඇවතුම් පැවතුම් ටික ආහාර ටික ජීවනෝපාය මේ හැම සංස්කෘතිකාංගයක්ම කරේ මේ හැමෝම එකට එකතු වෙලා. එහෙනම් පුතේ මේක මිනිස්සු සාමූහිකව නිර්මාණය කරගත්ත සංස්කෘතියක් තමයි සාම්ප්‍රදායික සංස්කෘතිය කියන්නේ. ඊට පස්සේ හරි අමාරු වගේ වචන ටිකක් ඔයගලන්ට දැක්කම බය හිතෙන වචන ටිකක් තියෙනවා. ජෛව සමාජය සහ මානව ද්‍රව්‍ය ආවේනික ගති ලක්ෂණ තියෙනවායි කියලා. ජෛව සමාජය සහ මානව ද්‍රව්‍යයට ආවේනික ගති ලක්ෂණ තියෙනවායි කියලා. ඒ කියන්නේ මේ කෑවේ ගස්වල කොළපොතු මල් ගෙඩි ඇන්දේ ගස්වල කොළ අතු ආයුධ හදාගත්තේ ස්වභාවික පරිසරයේ තියෙන ගල් ආයුධ එහෙම නැත්නම් ගහක දණ්ඩක් උල් කරලා අරගෙන ආයුධයක් හදාගත්තේ. ඒ කියන්නේ මේ සමාජයේ තියෙන ස්වභාවික ද්‍රව්‍ය වලින්ම තමයි තමන්ගේ එදිනදා ජීවිතයට අවශ්‍ය කරන දේවල් ටික සපයගත්තේ. ස්වභාවික පරිසරයට සමීපව. ඒක තමයි මේ ජෛව සමාජය සහ මානව ද්‍රව්‍යයට ආවේනික ගති ලක්ෂණ තියෙනවා කියන්නේ. නේද? අද වගේ මිසයිල් න්‍යෂ්ටික බෝම්බ නැහැනේ. න්‍යෂ්ටිකාවි බෝම්බ විකිරණයම නැහැනේ. කෘතිම පරිසරයත් එක්ක සම්බන්ධ වෙලා නැහැ. ඉස්සර මිනිස්සු සාම්ප්‍රදායික සංස්කෘතිය තුළ ජීවත් වෙච්ච මිනිස්සු ඇන්දේ ස්වභාවික පරිසරයේ දේවල්, කෑල් ස්වභාවික පරිසරයේ දේවල්, ආයුධ වලට ගත්ත ස්වභාවික පරිසරයේ දේවල්, ගල් දෙකක් එකට එකතු කරලා තමයි මුලින්ම ගින්දර හොයාගන්නේ. නේද? එහෙනම් ඒකට තමයි කියන්නේ ජෛව සමාජය සහ මානව ද්‍රව්‍ය ආවේනික ගති ලක්ෂණ තාමත් තියෙනවා කියලා. මොකද වර්තමානයේද
එම ගති ලක්ෂණ තියෙනමයි කියන්නේ. දැන් අදත් මිනිස්සු මේ බාබකියු කරනවා කියන්නේ ඇත්තටම දැන් ඉස්සර මිනිස්සු මස් පුලුස්සන් කෑවා. අද අපි පොඩි ලස්සන වචනයක් දාලා කියනවා බාබකියු කරනවා කියලා. නේද? දැන් මීපැණි කියන එක ඉස්සර මිනිස්සුත් ගත්තා. අදත් අපි මේ මීපැණි පාවිච්චි කරන්නේ නැද්ද? එහෙනම් ඒ සාම්ප්‍රදායික සංස්කෘතිය ගති ලක්ෂණ අපි ටිකක් මොඩිෆයි කරාට පුතේ අදටත් ඒ ගති ලක්ෂණ තියෙනවද නැද්ද? තියෙනවා. දැන් වැද්දෝ අපි කියනවා ඉස්සර කොලාතු වැද්දේ කියලා. ඉතින් අදත් ඉන්නවනේ කොලාතු අඳින වැද්දෝ. දැන් බානට ගියොත් නේද? උඩුවල ගෙවන්නේ ඇත්තෝ මේ ඇතුළු ඒ කණ්ඩායම කොලාතු ඇඳලා තමයි තම වැඩි පරපුර ඉස්සරහට ගෙනියන්නේ. එතකොට රෙඩ් ඉන්ඩියන්ස්ලා ඉන්නවා. එතකොට ඉස්සර තිබ්බ සාම්ප්‍රදායික සංස්කෘතිය අද තියෙනවයි කියලා අපිට හොඳටම මේ සමාජ දිහා බැලුවම පේනවා. ඊට පස්සේ දීර්ඝතම කාලයක සිට පැවතීම මං කිව්වනේ මේ මානව ශිෂ්ටාචාරයේ මුල්ම අවධිය කියලා මේක පටන් ගන්නෙ නේද? එහෙනම් සාම්ප්‍රදායික සංස්කෘතිය දීර්ඝ කාලයක සිට අර මේ මිනිස්සු කොළ ඇත ඇඳපු කාලේ මේ ගල් දෙකක් මේ එකට අතුල්ලලා ගින්දර හොයාගත්ත කාලේ කියන්නේ ගොඩාක් ඈතනේ. අපේ ආච්චි අත්ත පනත්ත කිරිකිත්ත මුත්තලාටත් එහානේ. එහෙනම් මේක ගොඩක් කාලයක් තිස්සේ පැවතගෙන එකක්. එහෙනම් දීර්ඝ කාලයක සිට පැවතගෙන ඒම කියන එකත් හරි. තව මොනවද? ඊට පස්සේ පොදු ස්වභාවය ගැන කතා කරමු. මේ සාම්ප්‍රදායික සංස්කෘතිය පොදු ස්වභාවය. උත්තරීතර පූජනීය සංකේත තියෙනවා. උත්තරීතර පූජනීය සංකේත. ඒ කියන්නේ උත්තරීතර ඒ කියන්නේ දැන් නම වචනේ කියනකොට නොතාවට තේරෙන්නේ ඒක උත්තරීතරයි අම්බෝ ඒක මාර වටින සහ අපි ඒකට ගෞරව කරන්න ඕන වගේ දෙයක් කියලා තේරෙනව නේද? උත්තරීතර පූජනීයයි. පූජනීය දැන් අද අපි දළදා වහන්සේ දළදා මැදුර එතකොට මඩුපල්ලිය වගේ දේවල් අපේ පූජනීය දේවල් උත්තරීතර දේවල් විදිහට සලකනවා කතෝලික ආගම බෞද්ධ ආගම වගේ. දැන් මේ වගේ සාම්ප්‍රදායික සංස්කෘතිය තුලක් තිබ්බ උත්තරීතර පූජනීය සංකේත. මං කියවනේ ස්වභාවික පරිසරෙත් එක්ක වුන් ජීවත් වුණා කියලා. එතකොට ගස් ගල් ඉර හඳට වන්දන නමස්කාර කරනවා නේද? උත්තරීතර පූජනීය දේවල් තමයි ගස්ගල් ඉරහඳ වන්දනාව ඒ අයගේ. එතකොට ලංකාවෙත් කියනවනේ ඉස්සර යක්ෂනාග ගෝත්‍රිකයෝ ඉන්නවා කියලා. නේද? එතකොට ආහාර වලට වැන්දා. එතකොට ගොවිතැනට වැන්දා. එතකොට මේ වගේ ගොඩක් උත්තරීතර පූජනීය සංකේත අතීතයේ තිබ්බා. අද වගේ කතෝලික ආගම බෞද්ධ ආගම නැති වුණත් ඒ සාම්ප්‍රදායික සංස්කෘතිය තුළ ස්වභාවික වස්තුන් වලට වැඳ තමන්ගේ ගොවිතැන කරන පොළඹට වැඳ තමන් කන ආහාර වලට වැඳ ඒ වගේ උත්තරීතර පූජනීය සංකේත තිබුණා. ආගමික නැඹුරුව ඒකෙත් කියන්නේ අර කලින් කියපු දේ වගේ දෙයක්. ආගමික නැඹුරුව අපිට ආගමක් අද තියෙනවා වගේ ඒ අයටත් ඉස්සර ආගමික නැඹුරුවක් තිබ්බා. ගෝත්‍රික විශ්වාස තිබ්බා. ඇවට බැලුවනම් ඇවට එකේ ඒ ගෝත්‍රයෙන් කෙනෙක්ව තමයි විවාහ කරගන්න. ගෝත්‍රේ පිට කෙනෙක්ව විවාහ කරගන්න බෑ. එතකොට එහෙම කරගත්තොත් ගෝත්‍රයෙන් පන්නනවා. එතකොට ගෝත්‍රය අදහන ආගම තමයි අදහන්න ඕන. ඊට වඩා පිට ආගමක් අදහන්න බෑ. නේද? එහෙනම් ඒකෙන් මොකද්ද පැහැදිලි වෙන්නේ? ඒ කියන්නේ ආගමික නැඹුරුවක් තිබ්බා. අපි වගේ කතෝලික බෞද්ධ ඉස්ලාම් ආගම අදහුවේ නැති වුණත් සාම්ප්‍රදායික සංස්කෘතිය තුළ ආගමික නැඹුරුවක් තිබ්බා. යක්ෂනාග ගෝත්‍රික වන්දනාව ලංකාවේ අපි අහලා තියෙනවා මම කලින් කිව්වා වගේ. වෘක්ෂලතා වලට වැන්දා. මේ එතකොට හිරුසඳු දෙවියන් ලෙස සැලකුවා. එතකොට අදෘශ්‍යමාන බලවේග පිළිබඳ විශ්වාසයක් තියෙනවා. අර ඇවට එක මතක් කරගන්න ඒකේ ඔය හැම උදාහරණයක්ම අඩු වැඩි වශයෙන් තියෙනවා. ආයෙත් සාම්ප්‍රදායික සංස්කෘතිය ගත්තොත් මෙන්න මේ කියන කාරණා ටික තිබ්බා. දැන් සාම්ප්‍රදායික සංස්කෘතිය ගැන කවුරු හරි අහුවොත් මොකක්ද අනේ සාම්ප්‍රදායික සංස්කෘතිය කියන්නේ කියලා. කවුරු හරි කෙනෙක් අහුවොත් අනේ මොකද්ද සාම්ප්‍රදායික සංස්කෘතිය කියන්නේ කියලා. ඔයාගේ චිත්‍රයක් හැදෙන්න ඕනේ මනස ඇතුලේ. ඔයාගේ මනස ඇතුලේ පුතේ චිත්‍රයක් හැදෙන්න ඕනේ.
සාම්ප්‍රදායික කියන්නේ මානව ශිෂ්ටාචාරය අර මුල්ම යුගයේ එකනේ සාම්ප්‍රදායික එක කියන්නේ. මිනිස්සු මේ ගස්වල කොළාතු ඇඳගෙන මේ මස් ටිකක් අමුවෙන් කාලා ඊට පස්සේ පුලුස්සගෙන කාලා අර ඉර හඳට වැඳලා මේ සත්තු දඩයන් කරගෙන හිටපු ඒකට තමයි අර ඒ කාලේ තමයි සාම්ප්‍රදායික සංස්කෘතිය කියලා කියන්නේ. එහෙම මතක් වෙන්න ඕනේ. එහෙම මතක් වෙන්න ඕනේ. මේක කටපාඩම් කරලා බෑ. මේක කටපාඩම් කරලා බෑ. මේක මතක් වෙන්න ඕනේ එහෙම. සාම්ප්‍රදායික සංස්කෘතිය කියන්නේ ඒකට. මේක තමයි ආරම්භක එක මානව මේ ශිෂ්ටාචාරයේ. සාම්ප්‍රදායික ගති ලක්ෂණනේ තිබ්බේ මධ්‍ය යුගයේ තමයි බිහි වුනේ. එතකොට අසංස්කෘතික මානවය සංස්කෘතික උනේ මේකෙදී. මිනිස්සු මේක එකතු වෙලා තමයි හැදුවේ. එතකොට ජෛව සමාජයේ මානව ද්‍රව්‍යයට ආවෙනික ගති ලක්ෂණ තිබ්බා. ඉතින් ඒව වර්තමානයේ තියෙනවා. ගොඩාක් කාලයකින් නම් තමයි යන්නේ මේක පැවතගෙන එන්නේ. ඒ වගේම තමයි උත්තරීතර පූජනීය සංකේතات තිබ්බා. ආගමික නැඹුරුවකුත් තිබ්බා. එහෙනම් සාම්ප්‍රදායික සංස්කෘතිය හරි. කිව්ව ගමන් චිත්‍ර රූපෙම වෙන්න ඕනේ කොහොමද? මම ආයෙත් මතක් කරනවා. ඔය සාමාන්‍ය කෑම ටිකක් කාලා ස්වභාවික පරිසරයේ තිබ්බ මීපැණි මස් ටිකක් කාගෙන එතකොට කොළාතු ටිකක් ඇඳගෙන ගල් ආයුධ ටිකකින් සහ ගස්වල තියෙන දණ්ඩු වලින් ආයුධ බවට පත් කරගෙන මේ එකට එකතුලා ජීවත් වෙච්ච සෙට් එකක් හිටිය නොදියුණු සාම්ප්‍රදායික සංස්කෘතිය ඇතුලේ. එහෙනම් ඒ චිත්‍ර රූපෙ මවා ගන්න සාම්ප්‍රදායික කියන්නේ ඒක. ඊට පස්සේ සාම්ප්‍රදායිකයෙන් අපි එනවා මොකටද? සාම්ප්‍රදායික සංස්කෘතියෙන් පුතේ අපි එනවා ජන සංස්කෘතියට. සාම්ප්‍රදායික සංස්කෘතියෙන් අපි එනවා ජන සංස්කෘතියට. ජන සංස්කෘතියට. ජන සංස්කෘතියට නිකන් ඔයා මෙතනදී මවා ගන්න ජන සංස්කෘතිය කියනකොට වැවයි දාගබයි ගමයි පන්සලයි කොහොමද ගමකට ගියාම සීපද කියනවා ඇහෙනවා. ඒකට ගැමි ක්‍රීඩා ජන ක්‍රීඩා ටිකක් තියෙනවා. ඒගොල්ලන්ට විශේෂ වෙච්ච ආහාර ටිකක් තියෙනවා. කුඹුරත් එක්ක තමයි ජීවත් වෙන්නේ. සොකරි කෝලම් තියෙනවා. අන්න ඒ වගේ චිත්‍ර රූපයක්ම වාගන්න. අන්න ඒ වගේ චිත්‍ර රූපයක්ම වාගන්න ජන සංස්කෘතිය කියනකොට. දැන් සාම්ප්‍රදායික සංස්කෘතිය කියනකොට අර වැද්දෝ වගේ කොළාතු ඇඳගෙන ගස්වල මුල් මල් කාලා ඉන්න එකනේ මතකෙට ආවේ. ජන සංස්කෘතිය කියනකොට ඔයාගේ ගමේ සුන්දරත්වය, ගමේ කියන මේ පැල් කවි ටික, කරත්ත කවි ටික, පාරු කවි ටික හැමෝම වෙහෙස මහන්සිය දුරලන්න බන්න ගමේ නාට්‍ය මේ කමතෙක්කේ වැඩ කරනකොට කියන ජන ගායනා ටික ඔය ටික මතක් කරගන්න ඊළඟ සංස්කෘතිය ජන සංස්කෘතිය. මොකද්ද මේ ජන සංස්කෘතිය කියන්නේ කියලා දැන් අපි බලමු. මේකේ පළවෙනි ලක්ෂණය තමයි විසිවන සියවසේ දෙවනි භාගයේ බිහිවිය. විසිවන සියවසේ දෙවනි භාගයේ තමයි මේක බිහි වුණේ. අපිට මෙහෙම රෝල් ගහලා ඉදි ගහලා සාම්ප්‍රදායික මේ කාලේ ඉඳන් මේ කාලයකට ජන මේ කාලේ ඉඳන් මේ කාලයකට කියන්න බෑ. එහෙම කියන්න බෑ මේ සංස්කෘතිය කියන එක. එහෙම මෙතනින් තමයි මේක වෙනස් වෙන්නේ කියන්න බෑ. මිනිස්සු ටික ටික වෙනස් වෙනකොට එක තැනක් එනවනේ. මේකයි අතර ලොකු වෙනසක් තියෙනවා කියලා අඳුර ගන්න පුළුවන්. මේකයි වෙනස් කියලා අඳුර ගන්න පුළුවන්. ඉතින් අන්න එහෙම තමයි අර සාම්ප්‍රදායික සංස්කෘතියෙන් පස්සේ ජන සංස්කෘතිය බිහි වෙන්නේ. පොඩ්ඩක් දියුණු වෙලා එක තැනකට එනවා. ඒ තැන තමයි ජන සංස්කෘතිය. දෙවනියට කතා කරන්නේ ජන සංස්කෘතිය. මේක බිහි වෙන්නේ පුතේ 20 වන සියවසේ දෙවනි භාගයේදී. 20 වන සියවසේ දෙවනි භාගයේදී. එතකොට මොනවාද? 20 වන සියවසේ දෙවනි භාගයේ බිහි වුණා. විෂමතා තිබ්බත් පොදු ස්වභාවයක් තිබ්බා. ඒ කියන්නේ මොකද්ද? විෂමතා තිබ්බත් පොදු ස්වභාවයක් තිබ්බා. දැන් මේ ජන සංස්කෘතිය එන්නේ සාම්ප්‍රදායික සංස්කෘතිය යටපත් වෙලා තමයි බිහි වුනේ. සාම්ප්‍රදායික සංස්කෘතිය යටපත් වෙලා තමයි පුතේ ජන සංස්කෘතිය කියන එක බිහි වුනේ. ඉතින් මේක ඇතුලේ විෂමතා තිබ්බත් පොදු ස්වභාවයක් තිබ්බා. ඒ කියන්නේ පොදුවේ මිනිස්සු එකතු වෙලා කරපු දේවල් ටිකක් තිබ්බා. ආහාර, ඇඳුම්, සිරිත් විරිත් ඒවල වෙනස්කම් තිබ්බත් මිනිස්සු
හැමෝම එකම පිළිවෙතකට හුරු වෙච්ච ස්වභාවයක් තිබ්බා. ආහාර ගත්තොත් මිනිස්සු හැමෝම වගේ ගන්නේ ගමේ ආහාර. සිරිත්තිරිත් ගත්තොත් කුඹුරේ තියෙන සිරිත්තිරිත් ටික ඔක්කොම මිනිස්සු එකතු වෙලා කරන්නේ එකට. නේද? එතකොට අවතුම් පැවතුම් ඒකට භාෂාව මේ හැම දෙයක්ම පොඩි පොඩි වෙනස්කම් තිබ්බත් පොදු ස්වභාවයක් තිබ්බා. මේ ජන සංස්කෘතියට මනන්නේ වෙච්ච පොදු ලක්ෂණ ටිකක් තිබ්බා. ජනතාවගේ සාමූහික ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් මත නිර්මාණය වීම. ජනතාවගේ සාමූහික ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් මත නිර්මාණය වීම. ඒ කියන්නේ මොකද්ද? මං කියවන්නේ අර සාම්ප්‍රදායික සංස්කෘතියේ එක මිනිහෙක් නෙමෙයිනේ බිහි කරේ. මිනිස්සු සෙට් එකක් එකතු වෙලා තමයි මේක නිර්මාණය කරන්නේ. එතකොට ජන සංස්කෘතිය ඇතුළෙත් එහෙමයි. ජනතාවගේ සාමූහික ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් මත නිර්මාණය වීම. නේද? ඉස්සර මේ කුඹුරත් එක්ක බැඳි ජන සංස්කෘතිය ඇතුලේ කුඹුරත් එක්ක බැඳිච්ච සංස්කෘතියක් තියෙනවා නේද? එතකොට මේ කුඹුරු ටික ගොවින් ටික කුඹුරු කොටනකොට ඇඹුල අරගෙන එනවා කෑම අරගෙන එනවා ගමේ ඉන්න ගෑනු ටික. එතකොට සාමූහික ක්‍රියාවලියක් නෙමේක. කට්ටියක් කුඹුරු කොටනවා, කුඹුරු වැඩ කරනවා, කට්ටියක් ගොයම් කපනවා. එතකොට කෑම බරන් තව සෙට් එකක් එනවා නේද? එතකොට ගමේ ශාන්ති කර්මයක් කරනකොට, තොවිලයක් කරනකොට මේ බලන්න එනවා. ගමට සෙත් පතන්න ගමේ කට්ටිය මෙනවා. එතකොට සාමූහික ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් මත මේ ජන සංස්කෘතිය නිර්මාණය වුණේ කියලාට පැහැදිලි. ඊට පස්සේ යම් ජන සංස්කෘතියේ මොනා බලන්නද? ජන සංස්කෘතියේ ලක්ෂණ ටික බලන්න. ජන සංස්කෘතියේ ලක්ෂණ ටික බලන්න යමු. ඊට කලින් මොන හරි අතපසු වෙන දේවල් තියෙනවා නම් ඔයා ලියා ගන්න. අතපසු වෙන දේවල් ලියාගෙන විනාඩියක් දෙන්නම්. ජන සංස්කෘතියේ මිස්තුන දැන් මං කිවපු උදාහරණ මොන හරි මිස්තුනා නම් දැන් ලියා ගන්න. හරි. ජන සංස්කෘතියේ ලක්ෂණ තමයි නිශ්චිත හිමිකරුවෙකු නොමැත. එක ලක්ෂණයක් තමයි නිශ්චිත හිමිකරුවෙකු නොමැත. ඒ කියන්නේ අපි කියන්නේ මියුසික් ඉගෙන ගන්නකොට, ඩ්‍රාමා ඩාන්සින් ඉගෙන ගන්නකොට, මේවා ගැන ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්නවා කර්තෘ අඥාතයි කියලා. කොහොමද අපි ඉගෙන ගත්තේ? කර්තෘ අඥාතයි. ඒ කියන්නේ දැන් අද මේ මොකක් හරි නව කතාවක් ගැන මේ නව කතාව ලියලා තියෙන සුජීව ප්‍රසන්න ආරච්චි මහත්තයා. මේක ලියලා තියෙන මාටින් වික්‍රමසිංහ මහත්තයා. මේ සින්දුව ලියලා තියෙන අභිෂේක විමල වීර. එහෙම තියෙනවනේ. නේද? අද නිර්මාණයක් ගත්තොත් එහෙම තියෙනව. නමුත් මේ ජන කවිය, මේ ජන කතාව කවුද ලියුවේ? එහෙම ඇහුවම අපි කියන්නේ කර්තෘ අඥාතයි කියලා. නේද? මේ අඳුම නිර්මාණය කළේ කවුද? දන්නේ නැහැ. කර්තෘ කෙනෙක් නැහැ. ජන කවියට අයිතිකාරයෙක් නැහැ. ජන කතාවට අයිතිකාරයෙක් නැහැ. එහෙනම් මේ ජන සංස්කෘතිය තුළ බිහිවෙච්ච දේවල් වලට නිශ්චිත හිමිකරුවෙක් නැහැ. ඒක විශේෂ ලක්ෂණයක්. නිශ්චිත හිමිකරුවෙක් නැහැ. 2. සාමාන්‍ය ජනතාවට ආමන්ත්‍රණය කිරීම. සාමාන්‍ය ජනතාවට ආමන්ත්‍රණය කිරීම. අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට ගමේ එදිනදා ජීවනෝපාය කරගෙන කාලබිල ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සුන්ට තමයි ආමන්ත්‍රණය කරේ. ජන කවියෙන් ආමන්ත්‍රණය කරන්නේ උගත් වංශවත් කුලවත් අයටද නෑ. සාමාන්‍ය ගොවියට, සාමාන්‍ය මිනිස්සුන්ට. ජන කතාව ආමන්ත්‍රණය කරන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට. එතකොට පතල් ගොවි කරත්ත රස්සාව කරන අයට තමයි මේ ජන කවි ජන කතා ආමන්ත්‍රණය කරන්නේ. එහෙනම් මේ ජන සංස්කෘතිය තුළ ආමන්ත්‍රණය කරේ සාමාන්‍ය ජනතාවට. ඊට පස්සේ බිම්මට්ටමේ අවශ්‍යතා සහ ලැබියා. බිම්මට්ටමේ අවශ්‍යතා සහ ලැබියා වෙනුවෙන් තමයි මේක නිර්මාණය වෙන්නේ. නේද? ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු ගොවිතැන් කළ මහන්සි වුණාම මේ කරන්න ජන ක්‍රීඩාවක්, අහන්න ජන කතාවක්, අහන්න ජන කවියක්. එතකොට කෝලම් මේ සොකරි කියන ඒවා විනෝදාස්වාදය වෙනුවෙන් නිර්මාණය වුණේ මේ ජන සංස්කෘතිය ඇතුලේ. එහෙනම් නිශ්චිත හිමිකරුවෙක් නෑ. සාමාන්‍ය ජනතාවට තමයි ආමන්ත්‍රණය කරන්නේ. බිම්මට්ටමේ අවශ්‍යතා සහ ලැබියා වෙනුවෙන් තමයි පුතේ මේක ක්‍රියාත්මක වුණේ. පොදු ස්වභාවය.
පෞද්ගලික වටිනාකම් වලට වඩා පොදු වටිනාකම් වලට ප්‍රමුඛත්වයක් ලබා දීම. පෞද්ගලික වටිනාකම් වලට වඩා පොදු වටිනාකම් වලට තමයි මේක ඇතුලේ ප්‍රමුඛත්වයක් ලබා දුන්නේ. උදාහරණයක් විදියට කොහොඹායන්කම් කාර්යය ගත්තොත් මේ අපේ තනි මිනිස්සු දියුණු වෙන්න කියලා නෙමෙයි මේක ඇතුලේ ප්‍රාර්ථනා කරන්නේ. මුළු ගමටම ශාස්ත්‍රීයත්වය ලැබෙන්න, සමාජයට ආරක්ෂාව ලැබෙන්න, හැමෝම ගම්වැසියෝ ආරක්ෂා කරලා දෙන්න වගේ ඒවා තමයි මේ කොහොඹායන්කම්කාරී වගේ දේවල් ජන සංස්කෘතියේ කොටස් වෙන මේ වගේ දේවල් වලින් උනේ. ගමේ තොইলයක් කරනකොට මිනිස්සු බලන්න එන්නේ ගමේ පොදු දියුණුව උදෙසා. නේද? එහෙනම් පෞද්ගලික වටිනාකම් වලට වඩා මේක ඇතුලේ පොදු වටිනාකම් වලට තැනක් ලබා දුන්නා කියන එක ඔයාලට පැහැදිලි. 2. දෛනික ශ්‍රම ක්‍රියාකාරීත්වයේ සමග අවියෝජනීයව සම්බන්ධ වීම. දෛනික ශ්‍රම ක්‍රියාකාරීත්වයේ සමග අවියෝජනීයව සම්බන්ධ වීම. ඒ කියන්නේ මොකද්ද? දෛනික ශ්‍රම ක්‍රියාකාරීත්වයේ සමග අවියෝජනීයව සම්බන්ධ වීම. දැන් සොකරිය රංග දැක්වේ කොහෙද? අස්වැන්න නෙලල ඉවර වෙච්ච කමතේනේ. ඒ කියන්නේ ශ්‍රම ක්‍රියාකාරීත්වය එක තමයි මේ ජන සංස්කෘතිය මේ දෙක ඉදි කට්ටයි නූලයි වගේ. ශ්‍රම ක්‍රියාකාරීත්වය ජන සංස්කෘතියයි හරි එකට තමයි බැඳිලා තිබ්බේ. සොකරිය රංග දක්වන්නේ මේ කමතේ. එතකොට ගොයම් කවි කියන්නේ කෘෂිකර්මාන්තය කරන අතරතුර නේද? අර සිහින් ගීත රාවයක් සහිත කපු කටින යක්ෂණිය කවුද කියලා විජය අහනවනේ. විජයාවතරණේ පොතේ මං කියුවම මං කියුවේ නෑ විජයාවතරණේ කියන පොතේ එක තියෙනවා සිහින් ගීත රාවයක් සහිත කපු කටින යකිනිය කවුද කියලා. විජයාවතරණේ තමයි ඒක තියෙන්නේ. ඒ කියන්නේ දැන් ලංකාවේ ගත්තොත් ලංකාවේ කුවේනි තමන්ගේ ජීවනෝපාය කරන්නේ පේශකර්මාන්තය කරන්නේ පොඩි ගායනයක් එක්ක. එහෙනම් ජීවනෝපායත් එක්ක තමයි මේ ජන සංස්කෘතිය සම්බන්ධ වෙලා තියෙන්නේ කියන එක උදාහරණයක්. නේද? එතකොට ජන කවි කියනවා මේ කුඹුරට එන සත්තු ටික පළවා හරින්න. එහෙනම් මිනිස්සුන්ගේ ශ්‍රමයත් එක්ක තමයි මේ ජන සංස්කෘතියේ කොටස් සම්බන්ධ වෙන්නේ. ඒකත් පැහැදිලිනේ. ඒකත් ලියා ගන්න. ජන සංස්කෘතිය එහෙනම් සාම්ප්‍රදායික සංස්කෘතියත් හරි. ජන සංස්කෘතියත් හරි. ජන සංස්කෘතිය කිව්වම මතක් වෙන්නේ කුඹුරක පැල් රකින්න කෙනෙක්, ගොයම් කපන කෙනෙක්, එතකොට සොකරි නාඩගම් බලන්න යන සෙට් එකක්. එතකොට ජන ක්‍රීඩා ටිකක් කරනවා නේද? ගමේ සාමූහික වැඩකට ඔක්කොම ටික එකතු වෙලා අන්න ඒ වගේ සංස්කෘතියක් ජන සංස්කෘතිය. සාම්ප්‍රදායික එක අර ගස්වල කොළාතු එල්ලගෙන කොළාතු කකා මේ එහෙම හිටපු කට්ටියක් සාම්ප්‍රදායික. එහෙනම් සාම්ප්‍රදායික සංස්කෘතිය ජන සංස්කෘතිය කියන එක ඔයා දන්නවා. ඒකේ චිත්‍ර රූපෙම වගන්න ඔයාට පුළුවන්. පුළුවන්නේ. මොකද්ද කියලා හුවොත් පුළුවන්. මේ නෝට් එකක් මම දීලා තියෙනවා. නෝට් එකක් මම දීලා තියෙනවා. දැන් ඒක ඔයාට නැතිනම් ඔයාට හොඳටම පුළුවන්. ඊට පස්සේ සම්භාව්‍ය සංස්කෘතිය. සම්භාව්‍ය සංස්කෘතිය. සම්භාව්‍ය සංස්කෘතිය. මොකද්ද මේ සම්භාව්‍ය? සම්භාව්‍ය කියන්නේ නූතන යුගය තුල බිහි වුණා. ඒක මතක තියාගන්නකො. සම්භාව්‍ය සංස්කෘතිය නූතන යුගය තුල. ජන සංස්කෘතිය 20 වන සියවසේ දෙවෙනි භාගයේ. එතකොට සාම්ප්‍රදායික එක මධ්‍ය යුගයේ. සාම්ප්‍රදායික මධ්‍ය යුගයේ, ජන සංස්කෘතිය 20 දෙවෙනි භාගයේ, සම්භාව්‍ය සංස්කෘතිය නූතන යුගයේ. එහෙනම් MCQ එකට අහන්න පුළුවන් බිහි වුණේ මොන කාලෙද්ද කියලා දැම්මම ඔලුවට දාගන්න. සම්භාව්‍ය සංස්කෘතිය බිහි වෙන්නේ පුතේ නූතන යුගයේ කියලා මතක තියාගත්තම ඒ ලෙවල් වලට ඇති. කැම්පස් එකට આવොත් ඔයාට ඊට වඩා දිගට නූතන යුගය කියන්නේ මොකද්ද? ඒක හරි ගැඹුරු සාකච්ඡාවක්. ඒක ගැන ඉගෙන ගන්න පුළුවන්. එතකොට නූතන යුගය තුල තමයි මේක බිහි වුණේ. එතකොට දැන් ජන සංස්කෘතිය සමාජය තුළ පවතිනකොට ඒ සමාජෙම පිරිසක් තමයි පුතේ මේ සම්භාව්‍ය සංස්කෘතිය නිර්මාණය කරගත්තේ. නේද? හරියට ලංකාවේ එක දේශපාලන පක්ෂයක් තියෙනකොට ඒකෙන්ම කොටසක් ඇදලා ගිහලා තව පක්ෂයක් නිර්මාණය කරගන්නවා වගේ වැඩක් මේක.
සම්ප්‍රදාය ජන සංස්කෘතිය සමාජය තුළ තියෙද්දී ඒකෙම ඉන්න පිරිසක් තමයි කැඩිලා ගිහිල්ලා මේ මෙහෙම සංස්කෘතියක් නිර්මාණය කරේ. ඒක තමයි සම්භාව්‍ය සංස්කෘතිය. නේද? එතකොට සම්භාව්‍ය සංස්කෘතිය ඇතුලේ තියෙන්නේ ජන සංස්කෘතියට ප්‍රතිවිරුද්ධ සංස්කෘතිකාංග. ජන සංස්කෘතියට ප්‍රතිවිරුද්ධ දේවල් තමයි සම්භාව්‍ය සංස්කෘතිය ඇතුලේ තිබ්බේ. නේද? ඒ කියන්නේ දැන් ජන සංස්කෘතිය ඇතුලේ මම හැම වෙලේම කියනවා සාමාන්‍ය මිනිස්සුන්ට තමයි නිර්මාණ බිහි වෙන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ගේ කෑම, සාමාන්‍ය මිනිස්සුන්ගේ ක්‍රීඩා, ජන ක්‍රීඩා, ජන ක්‍රවි, ජන ගායනා, ජන නර්තන සාමාන්‍ය මිනිස්සුන්ට මේ ජන සංස්කෘතිය ඇතුලේ තිබ්බේ. නමුත් සම්භාව්‍ය සංස්කෘතියට එනකොට මොකද වෙන්නේ? සාමාන්‍ය මිනිස්සුන්ට නෙමෙයි ඉහළ සමාජ ස්තරයකට මේක සීමා වෙනවා. ඒක තමයි කියන්නේ ජන සංස්කෘතියට ප්‍රතිවිරුද්ධ සංස්කෘතියක් ලෙස බිහිවීම කියලා. ඉහළ සමාජ ස්තරයකට සීමා වෙනවා. ඒ කියන්නේ ප්‍රභූ වංශවත් ඒ වගේ ඉහළ කොට්ටාශයක් වෙනුවෙන් තමයි මේ සම්භාව්‍ය සංස්කෘතිය නිර්මාණය වෙන්නේ. නේද? කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට රස විඳින්න පුළුවන් ඒවා නෙමෙයි. ඉහළ සමාජ ස්තරයකට සල්ලි තියෙන බලය තියෙන කට්ටියකට තමයි මේ සම්භාව්‍යක නිර්මාණය වෙන්නේ. එහෙනම් නූතන යුගය තුල බිහි වුණා ජන සංස්කෘතියට ප්‍රතිවිරුද්ධ සංස්කෘතියක් බිහි වුණේ ඉහළ සමාජ ස්තරයකට මේක සීමා වුණා. මේ තමයි මොකද්ද? සම්භාව්‍ය සංස්කෘතිය. ලක්ෂණ. උසස් වටිනාකම් පාදකව නිර්මාණය වීම. උසස් වටිනාකම් පාදකව නිර්මාණය වීම. නේද? දැන් මෙහෙම හිතන්නකෝ. දැන් සාමාන්‍ය පමුණුවෙන් ගන්නව රුපියල් 100ට ටී-ෂර්ට් කෑල්ලක්. ඔඩෙල් එකේ ওই ටී-ෂර්ට් එක 2500ක් වෙනවා. දැන් අපි උසස් කියලා පිළිගන්නේ මොකද්ද? ක්වොලිටි බ්‍රෑන්ඩඩ් කියලා පිළිගන්නේ මොකද්ද? ඔඩෙල් එකේ ඇඳුමනේ නේද? එතකොට අර දෙකම ටී-ෂර්ට්ස් එකම රෙද්දෙන් එකම මැටීරියල් එකේ ටී-ෂර්ට් දෙක. එතකොට උසස් වටිනාකම් තියෙනවයි කියලා අපි පිළිගන්න රෝඩෙල් එකේ ගණන් එක ගාන වැඩි වෙන්න ඒක තමයි වටින දේ කියලා හිතන්නේ. ඒක තරහ විදියකට ඒක අපේ මෝඩකමක් වෙන්න පුළුවන්. ව්‍යාපාරිකයෝ අපි වන්දන. දැන් සම්භාව්‍යකෙත් එහෙමයි. උසස් වටිනාකම් පාදකව නිර්මාණ බිහි වුණා. උසස් වටිනාකම් පාදක නිර්මාණ බිහි වුණා. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට රස විඳින්න බැරි, ඒගොල්ලන්ට තේරෙන්නේ නැති, උගත් අයට විතරක්, වංශවත් අයට විතරක්, කුලවත් අයට විතරක්, ධනවත් අයට විතරක් රස විඳිය හැකි නිර්මාණ බිහි වුණා. ඒ මොකද මොන යුගයේද? සම්භාව්‍ය සංස්කෘතිය ඇතුලේ. නේද? එතකොට සාමාන්‍ය නිර්මිතයක් වෙනුවට සුවිශේෂී බිහි කිරීමක්. ඒ කියන්නේ මොකද්ද? සාමාන්‍ය නිර්මිතයක් වෙනුවට සුවිශේෂී බිහි කිරීමක්. මේක සුවිශේෂී බිහි කිරීමක්. දැන් මේක ඇතුලේ හිටිය දාර්ශනිකයෝ, විද්‍යාඥයෝ මේ අය නිති මේ අය මැදිහත් වෙලා සුවිශේෂී නිර්මාණ තමයි බිහි කරන්නේ. අර කතෘ කෙනෙක් නැති ජන සංස්කෘතිය වගේ ජන කවි ජන ගායනා නෙමෙයි. මේක තුල ඉන්න වංශවත්, ධනවත්, කුලවත් මේ සමාජයෙන් ඉහළ ස්තරය මැදිහත් වෙලා සුවිශේෂී නිර්මාණ තමයි බිහි කරන්නේ. ඒවලට කතෘලා ඉන්නවා. ලියනාඩෝ ඩා වින්චි මේ චිත්‍රය ඇඳා, මයිකලාන්ජලෝගේ මේක. නේද? අන්න ඒ වගේ සුවිශේෂී බිහි කිරීමක් තමයි මෙතන තියෙන්නේ. මානව සමාජ පරිණාමයේ දියුණු මට්ටමක පැවතීම. ඒ කියන්නේ සම්භාව්‍ය කියන්නේ දියුණු. සංස්කෘතිය දියුණු මට්ටමක් තමයි සම්භාව්‍ය කියන්නේ. මේකේ ලක්ෂණ ටික වැලු බැලමට පේනවනේ. මේක තුල ඉන්නේ සමාජය හොඳට ඉගෙන ගත්ත සහ බලයෙන් උසස් පිරිසක් කියන්නේ සංස්කෘතිය දියුණු මට්ටමක් තමයි මෙතන තියෙන්නේ. එහෙනම් මානව සමාජ පරිණාමයේ දියුණු මට්ටමක මේක තියෙනවා. ඊට පස්සේ විශේෂ බුද්ධිමය සහ කලාත්මක හැකියාවන් ඇති පුද්ගලයන් විසින් බිහි කිරීම. සාමාන්‍ය ගමේ ඉන්න මේ ගැමියෝ සාමාන්‍ය ජනතාව නෙමෙයි. අර පළවෙනි සාම්ප්‍රදායික සංස්කෘතියේ හිටපු වැද්දෝ වගේ ජනතාව නෙමෙයි. මේකේ අර මං කලින් කිව්වා වගේ මයිකලාන්ජලෝලා, ලියනාඩෝ ඩා වින්චිලා, විලියම් ෂේක්ස්පියර්ලාගේ නාට්‍ය කලාව නේද?
අන්න ඒ වගේ විලියම් ෂේක්ස්පියර්ලා නාට්‍ය හදන්නේ රජමාලිගාව ඇතුලේ, නාට්‍යශාලා තියෙන රජමාලිගාව ඇතුලේ. හැමෝන්ට මේව බලන්නත් බැහැ. සුවිශේෂී පිරිසකට තමයි එන්න පුළුවන්. එහෙනම් විශේෂ බුද්ධිමය සහ කලාත්මක හැකියාවන් තියෙන මිනිස්සු තමයි බිහි කරේ, සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. මේකත් සම්භාව්‍ය සංස්කෘතියේ ලක්ෂණ. එහෙනම් මේ දැන්ට කියපු ටික ඔළුවට දාගන්න ඊළඟ කාරණයකට යන්න. ඊළඟ කාරණයට යන්න දැන් කියපු ටික ඔළුවට දාගන්න. මේක දිගටම අහන්න. ඊටාම වැදගත් පාඩමක්. දැන් අපි කතා කරන්නේ සම්භාව්‍ය සංස්කෘතිය. දැන් මේ කියපු ටික ඔළුවට දාගන්න. සංස්කෘති තුනක් ගැන කතා කරා. දැන් අපි කතා කරන්න හදන්නේ සම්භාව්‍ය සංස්කෘතියේ පොදු ලක්ෂණ. දැන් මේ සම්භාව්‍යයේ පොදු ලක්ෂණ තමයි සුවිශේෂී පරිසරයක් තුළ ක්‍රියාත්මක වීම. ඒක අතර කලින් කියපු දේවල්ම තමයි මේ රිපීට් වෙන්නේ. සුවිශේෂී පරිසරයක්. ඒ කියන්නේ වෙනම පිරිසක්. සුවිශේෂී පිරිසක් වෙනුවෙන් අර සමාජයේ ඉහළ ස්තරයේ වෙනුවෙන් තමයි බිහි වෙන්නේ මේක. දුප්පතුන්, මේ ඉගෙන මිනිස්සු, යාචකයන්, සාමාන්‍ය ජනතාව, ගොවියන් වෙනුවෙන් නෙමෙයි. සුවිශේෂී පිරිසක්, සමාජයේ ඉහළ ස්තරයේ උගතුන්, බුද්ධිමතුන්, ඒ වගේ පිරිසක් වෙනුවෙන් තමයි බිහි වෙන්නේ. ඒක තමයි සුවිශේෂී පරිසරයක් තුළ ක්‍රියාත්මක වීම කියලා කියන්නේ. හැමෝන්ටම නාට්‍ය බලන්න එන්න බෑ. හැමෝන්ටම නිර්මාණ රස විඳින්න බෑ. හැමෝන්ටම තේරෙන්නේ නැහැ ඒක. එහෙනම් සුවිශේෂී පරිසරයක් තුළ තමයි ක්‍රියාත්මක වෙන්නේ. 2. උසස් කලාත්මක සහ සෞන්දර්යාත්මක වටිනාකම් තියෙනවා. උසස් කලාත්මක සහ සෞන්දර්යාත්මක වටිනාකම් තියෙනවා. දැන් ලියනාඩෝ ඩා වින්චිගේ එතකොට මයිකලාන්ජලෝලාගේ, ෂේක්ස්පියර්ලාගේ කතා අපි පිළිගන්නවනේ ඒව උසස් කලාත්මක සහ සෞන්දර්යාත්මක වටිනාකම් තියෙනවයි කියලා. නේද? සාමාන්‍යයෙන් අපේ පේමන්ට් එකක චිත්‍රයක් විකුණනවා කියලා හිතන්න. ඉතින් ඒ චිත්‍රයට වඩා අද අපි මොනාලිසාද, අන්තිම රාත්‍රී භෝජනයද, ඒක ෂේක්ස්පියර්ගේ කතාවද කියලා අපි පූජනීයව ඒක සලකනවනේ අදටත්. නේද? ඒ කියන්නේ උසස් කලාත්මක සහ සෞන්දර්යාත්මක වටිනාකම් තමයි මේවල තියෙන්නේ. එතකොට ජනකවියක්, ජනකතාවක් කියනවට වඩා මොනාලිසා කිව්වම අම්බෝ මොනාලිසාද කියලා නේ. ඔය චිත්‍ර ශිල්පියෙක් නම් අම්බෝ මොනාලිසාද, අම්බෝ අන්තිම රාත්‍රී භෝජනයේ චිත්‍රද, එහෙම අහනවනේ. එහෙනම් උසස් කලාත්මක සහ සෞන්දර්යාත්මක වටිනාකම් තිබ්බා මේවල. 3. බුද්ධිමය සහ සදාචාරාත්මක බවින් උසස් තලයක පැවතීම. නේද? සාමාන්‍යයෙන් අපේ ශාන්ති කර්මවල මොනවාද කියන්නේ? අපි කියනවනේ නරක වචන කියනවයි කියලා. අපේ භාෂාවෙන් කුණුහරුප කියලා කියනවනේ. නේද? නමුත් දැන් සම්භාව්‍ය යුගයේ තිබ්බ නිර්මාණවල, සම්භාව්‍ය යුගයේ තියෙන ඊඩිපස් නාට්‍යයේ මේ ඊඩිපස් සංකීර්ණය කියලා යම්කිසි මේ සිද්ධියක්, ලිංගික සිද්ධියක් පැහැදිලි කරනවා. නමුත් ඒක හරියට බැලුවොත් ඒක තේරෙනවා ඒක විද්‍යාත්මක පදනමක් සහිතව තමයි ඒක කියන්නේ. නේද? නිකන් ආවට ගියාට නෙමෙයි. දැන් අපේ මේ ජන සංස්කෘතිය ඇතුලේ තියෙන සමහර නිර්මාණ වේවා, සමහර යම් ශාන්ති කර්මය වගේ දේවල් වල විද්‍යාත්මක පදනමකින් රහිත දේවල් තිබ්බත් මේක ඇතුලේ එහෙම නෑ. බුද්ධිමය සහ සදාචාරාත්මක මට්ටමින් උසස් තලයක තමයි තියෙන්නේ. යම් කිසි දෙයක් කියනවා නම් ඒකට විද්‍යාත්මක පදනමක් සහිතව තමයි ඒක පැහැදිලි කරන්නේ. නේද? නාට්‍ය ගත්තත් නාට්‍ය එකපාරට ඇවිල්ලා කරන්නේ නැහැ. හොඳට ප්‍රැක්ටිස් වෙලා ඒකට ඇඳුම් පැළඳුම් සූදානම් කරගෙන, ස්ථාන සූදානම් කරගෙන නේද? වෘත්තිමය අතින් ඉහළ මට්ටමක ඉන්න මිනිස්සු තමයි ඒව කරන්නේ. එහෙනම් බුද්ධිමය සහ සදාචාරාත්මක අතින් ඒක හරි ඉහළයි. ඉහළ තලයක තිබ්බේ. එහෙනම් දැන් මේ සංස්කෘති ගැන කියනකොට සාම්ප්‍රදායික, ජන සම්භාව්‍ය කියන තුන ගැන අපි ඉගෙන ගත්තා. සාම්ප්‍රදායික, ජන සම්භාව්‍ය කියන තුන ගැන ඉගෙන ගත්තා. දැන් ආයෙත් මේ තුන ගැන කතා කරොත් සාම්ප්‍රදායික කියනකොට ඔයාට මතක් වෙන්න ඕනේ ගස්වල කොළාතු කකා, මේ අර කොළාතු ටිකක් ඇඳගෙන ගල් ආයුධ වලින් මේ දඩේ මේ ගිහිල්ලා ගස්වල තියෙන උල් මේ ඒවා අරගෙන ආයුධ හදාගෙන
එතකොට රංචුවක් විදිහට ජීවත් වෙලා එහෙම හිටපු සෙට් එක තමයි සාම්ප්‍රදායික. ඊට පස්සේ සාම්ප්‍රදායිකකින් ජනයකට එනකොට ඔක ටිකක් වෙනස් වෙනවා. මම කිව්වා ගම මතක් කරගන්න. ගමේ කියන ජනනාට්‍ය, ජන ක්‍රීඩා ටික, එතකොට ගොයම් කවි ටික, කරත්ත කවි, පාරු කවි, පැල් කවි මේ ටික, මේ එතකොට සොකරි කෝලම් මේ ඔක්කොම ජන සාම්ප්‍රදායිකකින් ජනයකට එනකොට ටිකක් දියුණුවා. ඊට පස්සේ මේ ජනයගේම සෙට් එකක් හදාගන්නවා. මොකද්ද සම්භාව්‍යයක තියෙන සාමාන්‍ය මිනිස්සුන්ට නෙමෙයි උගතුන්ට. ලියනාඩෝ ඩා වින්චිගේ චිත්‍ර, ෂේක්ස්පියර්ගේ කතා, මයිකල් ආන්ජලෝගේ දේවල් ඒ ඔක්කොම අයිති වෙන්නේ සම්භාව්‍යයකට. පොඩි ඉහළ රසඥතාවයක් තියෙන උගත්කමින් වැඩි බුද්ධිමත්, ධනවත්, කුලවත්, වංශවත් සාමාන්‍ය මිනිසුන් නොවන සෙට් එකකට තමයි සම්භාව්‍ය තියෙන්නේ. එහෙනම් මේ තුන ගැනම මම ඔයාට වීඩියෝ එකකුත් කරලා එවලා තියෙනවා. ඒ වීඩියෝ එකත් බලන්න. එහෙනම් මේක ඔයාට හොඳටම පැහැදිලි. මේක ඔයාට හොඳටම පැහැදිලි. දැන් සංස්කෘතිකාංග තුනක් ගැන කතා කරා. සංස්කෘතිකාංග තුනක් ගැන අපි කතා කරා. මොනවද? සාම්ප්‍රදායික සංස්කෘතිය, ජන සංස්කෘතිය සහ සම්භාව්‍ය සංස්කෘතිය. ඊට පස්සේ තව තුනක් තියෙනවා. ජනප්‍රිය මාධ්‍ය, ගෝලීය. ජනප්‍රිය සංස්කෘතිය, මාධ්‍ය සංස්කෘතිය, ගෝලීය. දැන් මේ තුනට යන්න ඉස්සෙල්ලා විනාඩියක් දෙන්නම්. අර සංස්කෘති තුන ඔලුවට දාගෙන මොන හරි තියෙනවනම් ලියා ගන්න. විනාඩියක් දෙන්නම් ලියා ගන්න. දැන් සංස්කෘතිකාංග තුනක් ගැන කතා කරා. ඔය තුන හරි. ආයෙත් අමතක වෙන්න බෑ. චිත්ත රූපෙම වෙන්න ඕනේ රග්ගාල මනසේ කියවපු ගමන්. ඊට පස්සේ අපි යනවා ජනප්‍රිය සංස්කෘතිය පැත්තට. දැන් මුලින්ම මම ආයෙත් සරලව මතක් කරගත්තොත් මුලින්ම සාම්ප්‍රදායික සංස්කෘතිය කියලා එකක් තියෙනවා. ඒකේ මිනිස්සු කොලාතු තමයි ඇඳගෙන ඉන්නේ. සාම්ප්‍රදායික ආයුධ තමයි තියෙන්නේ. ගල් දෙකක් එකට එකතු කරලා ගින්දර හොයා ගන්නවා. ගල් ආයුධ තමයි තියෙන්නේ. භාෂාවක් නැහැ. ගල් ගුහාවල ලියනවා. සාම්ප්‍රදායිකව සංනිවේදනය කරනවා. ලිංගිකාර ඉටු කරගන්න තමන් කැමති එක්කිනා ගන්නවා. සංස්කෘතිය නැහැ. පොඩ තමයි දියුණු වෙන්නේ. ඔහොම එකක් තියෙනවා සාම්ප්‍රදායික. ඊට පස්සේ ටික මානව දියුණු වෙන්න ගන්නවා. අමුෙන් කාපු මස් පුලුස්තගෙන කන්න ගන්නවා. ඊට පස්සේ තව ක්‍රමයකට මස් හදලා ගන්නවා. මෙහෙම ටික දියුණු වෙලා යනවා ජන සංස්කෘතිය පැත්තට. ජන සංස්කෘතිය කිව්වම මේකෙත් මිනිස්සු එකට එකතුලා ජීවත් වෙන්නේ. ජන කවි, ජන කතා, ජන ගායනා, ජන ක්‍රීඩා, ජන ආහාර මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. එතකොට සොකරි කෝලම් ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. ශාන්ති කර්ම ටික කිව්වම ඒකට ජන සංස්කෘතිය. එතකොට ජන සංස්කෘතිය එහෙමයි. එතකොට ජන සංස්කෘතිය සෙට් එකක්ම එකතු වෙලා හදාගන්නවා සම්භාව්‍ය කියලා. එතකොට ජන සංස්කෘතිය තිබ්බේ සාමාන්‍ය මිනිස්සුන්ට. සම්භාව්‍ය සංස්කෘතිය එහෙම නැහැ. සම්භාව්‍ය සංස්කෘතිය තිබ්බේ උසස් වංශවත් කුලවත් සෙට් එකට. ලියනාඩෝ ඩා වින්චිගේ චිත්‍ර, මයිකල් ආන්ජලෝගේ නිර්මාණ, ෂේක්ස්පියර්ගේ කතා ටික, මේ එලියට් ඩොඩිස් කෘති ටික මේ ඔක්කොම අයිති වෙන්නේ සම්භාව්‍ය. දැන් ඔය තුන ගැන මනසේ චිත්‍ර රූප මැවෙන ඕන්න මම කෙටියෙන් පැහැදිලි කරා. ඔන්න පුතේ ඊළඟට අපි යනවා ජනප්‍රිය සංස්කෘතිය පැත්තට. ජනප්‍රිය සංස්කෘතිය පැත්තට හරිම රසවත් මේක. හොඳට අහගන්න. ජනප්‍රිය සංස්කෘතිය පැත්තට තමයි දැන් අපි එන්නේ. ජනප්‍රිය සංස්කෘතිය හඳුන්වනවා pop culture. ජනප්‍රිය සංස්කෘතිය pop culture. ජනප්‍රිය කියන්නේ මොකද්ද? ජනප්‍රිය කියන්නේ ගොඩක් අය කැමති, ගොඩක් අය ආස කරන. ජනප්‍රිය නාලුව නිලිය තෝරන්නේ මේ සුමති සම්මානුලෙල, රයිගම් සම්මානුලෙල. ගිය පාර උනේ කවුද? ශාලිනී තාරකානේ ජනප්‍රියම නිලිය උනේ.
සරාණේ ජනප්‍රියම නළුවා වුණේ ජනප්‍රිය කියන්නේ අන්න ඒකට සරලව. එහෙනම් ජනප්‍රිය සංස්කෘතිය කියන්නේ මේ මිනිස්සු අතර ජනප්‍රිය සංස්කෘතිය. ජනප්‍රිය අංග මොනවද? ඒක තමයි ජනප්‍රිය සංස්කෘතිය. ජනප්‍රිය සංස්කෘතිය ජනප්‍රිය යනු බහුතර ජනතාව ප්‍රිය කරන යන්නයි මෙය ජන සංස්කෘතියේ වඩාත් ජනාකීර්ණ කොටසයි. ඒ කියන්නේ ජන සංස්කෘතිය ආහාර තියෙනවා, ජන සංස්කෘතිය ක්‍රීඩා තියෙනවා, ජන සංස්කෘතිය නිර්මාණ තියෙනවා, ජන කවි, ජන කතා. එතකොට මේ කියන සංස්කෘතිකාංග ජනප්‍රිය සංස්කෘතියේ තියෙනවා. ජනකේ තිබ්බ ටිකම ජනප්‍රියකෙත් තියෙනවා. තේරුණාද? එතකොට ජන සංස්කෘතියේ තියෙන මේ අංග අරගෙන තමයි ජනප්‍රියක හැදිලා තියෙන්නේ. ජන සංස්කෘතියේ සම්පිණ්ඩිත සාරය කියන්නේ ඒක. ජන සංස්කෘතියේ තියෙන අංග අරගෙන ඒවා ටිකක් මොඩිෆයි කරලා වැඩි දියුණු කරලා තමයි ජනප්‍රියක හදලා තියෙන්නේ. ජනයි ප්‍රියයි මතක තියාගන්නකෝ. එතකොට හරි. එතකොට ජන සංස්කෘතිය වඩාත් ජනාකීර්ණ කොටසයි, ජන සංස්කෘතිය සම්පිණ්ඩිත සාරයයි, විසිවන සියවසේදී පරිහානියට පත් වූ සම්භාව්‍ය සංස්කෘතියේ විකල්පයක් ලෙස මේක ගොඩ නැගුණා. නේද? දැන් මං කියවනේ සම්භාව්‍ය සංස්කෘතිය ඇතුලේ ජන සංස්කෘතියට පස්සේ සම්භාව්‍යකනේ ආවේ. දැන් සම්භාව්‍යක ඇතුලේ අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට රස විඳින්න බෑනේ. මේ ගොවියට කම්කරුවට තේරෙන්නේ නෑනේ. එතකොට මේක හැමෝන්ටම සෙට් වෙන්නේ නැහැ. නමුත් ජන සංස්කෘතිය ඊට කලින් තිබ්බ ජන සංස්කෘතිය හැමෝන්ටම සෙට් වුණා. ඒ නිසා මේ ජන සංස්කෘතිය කියන කොටස් ටික අරගෙන ඒව ටික මොඩිෆයි කරලා හැම මිනිහෙක්ටම පොදු වෙන්න තමයි ජනප්‍රිය සංස්කෘතිය හැදෙන්නේ. එහෙනම් විසිවන සියවසේ පරිහානියට පත් වූ සම්භාව්‍ය සංස්කෘතියට විකල්පයක් ලෙස මෙන්න මේ ජනප්‍රිය සංස්කෘතිය බිහි වෙනවා. ජන සංස්කෘතියේ උපරි ස්වරූපය ලෙස වර්ධනය වුණා. ඒ කියන්නේ ජන සංස්කෘතියේ තිබ්බ උසස්ම සාධක ටික අරගෙන තමයි ඒ ටික වෙනස් කරලා ජනප්‍රිය සංස්කෘතිය ඇතුළේ නිර්මාණ බිහි කරන්නේ. මොනවාද මේකේ ලක්ෂණ? මොනවාද ජනප්‍රිය සංස්කෘතිය? අද තියෙන ජනප්‍රිය මොනවද? ඇඳුම් ගත්තොත් කාන්තාව අතර ඩෙනිම් කලිසම, ගෑනු ළමයි කැමති ක්‍රොප් টොප්. එතකොට කෙටි ගවුම් නේද? මිනි ගවුම් කියලා කියන්නේ. කොල්ලෝ කැමති පැච් ඩෙනිම්ස්. එතකොට ටී-ෂර්ට්ස්, එතකොට බොටම්ස්, එතකොට මොඩර්න් කැන්ඩියන්. ඇඳුම් ගත්තොත් ඒවා, කෑම ගත්තොත් පීසා හට්, මැක්ඩොනල්ඩ්ස්, KFC, නොඑක් දේවල්. බීම ගත්තොත් කොකා කොලා නැතුව කෑම එපා, EGB නැතුව කෑම එපා. බීම ගත්තොත් ඒවා නේද? එහෙනම් ඕකට තමයි ජනප්‍රිය සංස්කෘතිය කියන්නේ. මොනවද ලක්ෂණ? නොගැඹුරුයි. එක ලක්ෂණයක් තමයි නොගැඹුරුයි. මේ ටික හොඳට අහගන්න. මොකද ජනප්‍රිය සංස්කෘතිය කියන එක හැම පේපකේ වගේම එක දිගට අහලා තියෙනවා. ඒ හින්දා මේ පාරත් අනිවාර්යයෙන්ම මේ වලින් ප්‍රශ්න එනවාමයි. නොගැඹුරුයි. ඒ කියන්නේ දැන් මේ සම්භාව්‍ය සංස්කෘතිය ගත්තොත් ඒක ගැඹුරුයි. ඒක තේරුම් ගන්න අමාරුයි. නේද? තේරුම් ගන්න අමාරුයි. ඒක තුල ෂේක්ස්පියර් ලියපු සමහර කතා ඒව සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් ගන්න අමාරුයිනේ ඇත්තටම. නාට්‍යයක් ගත්තත් ඒක ගැඹුරටම හිතන්න ඕන මේක මොකද්ද වෙන්නේ කියලා. නේද? එහෙනම් සම්භාව්‍යක ගැඹුරුයි. නේද? කලාව ගැඹුරුයි. නමුත් අද තියෙන එකක් අරන් බලන ජනප්‍රිය සංස්කෘතිය මොන හරි අරන් බලන කෑමක් ගත්තත්, ඇඳුමක් ගත්තත්, නාට්‍යයක් ගත්තත් ජනප්‍රිය. දැන් ජනප්‍රිය සංස්කෘතිය ඇතුළේ දැන් ජනප්‍රිය නාට්‍ය මොනවද? දේවනීනිම සංගීතය ගැඹුරුද? නෑ. අනේ හරිම සරලයි. අපි බලාගෙන ඉන්න ඔහේ තේරුමකුත් නෑ. හරිම සරලයිනේ. ගැඹුරුද? නෑ. නොගැඹුරු. හරිම සරලයි. නාටකම්කාරයෝ ගැඹුරුද? බලාගෙන ඉන්න තියෙන හොඳට තේරෙනවා. නොගැඹුරු නෑ. මේ ගැඹුරු නෑ. මේව හරිම නොගැඹුරුයි. සරලයි. තේරෙනවා. අර කලින් කියපු එකම තමයි. මහා පරිමාණ නිෂ්පාදන තමයි ජනප්‍රිය සංස්කෘතිය ඇතුලේ තියෙන්නේ. නේද? දැන් ජන සංස්කෘතියයි සම්භාව්‍ය සංස්කෘතියයි ඇතුලේ තිබ්බේ හිඟකමනේ. ඉස්සර මිනිස්සුන්ට ළමයි වැඩිය කන්න ආහාර තිබ්බේ නෑ.
වැඩි කන්න ආහාර තිබ්බේ නෑ. හරිම පොඩ්ඩයි පවුලේ ඔක්කොම එකතු වෙලා කන්නේ. දැන් අත අපි වගේ පාටි එකට යන්න ගියොත් අනේ ඇඳුමක් නෑ කියලා කියනවා. අල්මාරියේ ඇඳුම් 100කට වඩා තියෙනවා. නේද? ඉස්සර එහෙම නෙමෙයි. ඉස්සර මිනිස්සුන් වැඩි කෑම බීම තිබ්බේ නෑ, ඇඳුම් පැළඳුම් තිබ්බේ නෑ. හරිම සරල ජීවිතයක් තමයි ගත කරේ ඒගොල්ලෝ. නමුත් අද මේ ජනප්‍රිය සංස්කෘතියේ මහා පරිමාණ නිෂ්පාදන අපිට ඇඳුම් ගොඩක් තියෙනවා. දැන් රැට කන්නේ කොහෙන්ද කියලා කල්පනා කරනකොට කඩම කීයක් තියෙනවද පීසාට් මැක්ඩොනල්ඩ්ස් ඔය වගේ කඩම කීයක් තියෙනවද බොන්නේ මොනවද කියලා කල්පනා කරොත් කොච්චර බීම જાති තියෙනවද කොකාකෝලා ෆැන්ටා නෙස්කැෆේ ඒ වගේ බීම જાතිම කොච්චරක් තියෙනවද එහෙනම් මහා පරිමාණ නිෂ්පාදනයක් තමයි අද තියෙන්නේ හිඟකම නැහැ අද ජන සහ සම්භාව්‍ය සංස්කෘතිය ඇතුලේ තිබ්බ හිඟකම අද නැහැ මහා පරිමාණ නිෂ්පාදනයක් තමයි මේ ජනප්‍රිය සංස්කෘතිය ඇතුලේ තියෙන්නේ සියලු දෙනාටම සමීපයි සියලු දෙනාටම සමීපයි කියන්නේ දැන් අපේ ආච්චි සීයා වුණත් කැමති නේද මේ බැංකුවට ගිහිල්ලා සල්ලි දානකොට අනේ මටත් කියලා දෙන්න සම්පත් විශ්වකෙන් ඔන්ලයින් මේ සල්ලි ට්‍රාන්ස්ෆර් කරන විදිය එහෙනම් ආච්චි සීයට උනත් සමීපයි පොඩි දරුවට උනත් මේක සමීපයි පොඩි ළමයා උනත් මේ ජනප්‍රිය යාට ජනප්‍රිය කාටුන් එකක් තියෙනවා නම් මෙහිම S2 උඩ තියන් බලන් ඉන්නව නේද ඒක අම්මා මොන හරි කිව්වත් ඇහෙන්නේ නේද ඒකට තමයි කියන්නේ සියලු දෙනාටම සමීපයි ආච්චි සීයා උනත් කැමති ටච් ෆෝන් එකකට නේද නිෂ්පාදන අතිරික්තයක් තියෙනවා ඒ කියන්නේ මහා පරිමාණයේ නිෂ්පාදනය කරනවා නම් අනිවාර්යයෙන්ම අතිරික්තයක් තියෙනවනේ නේද දැන් පාටි එකට කෑම ගොඩාක් හැදුවම අනිවාර්යයෙන්ම මේ එන පිළිසෙට වඩා වැඩියෙන් කෑම හදනවා ඒකෙන් කොටසක් ඉතුරු වෙනවනේ අන්න ඒ වගේ තමයි ජනප්‍රිය සංස්කෘතිය ඇතුලේ නිෂ්පාදන අතිරික්තයක් තියෙනවා පොදු රසවින්දනයක් තියෙනවා පොදුවේ මේ නිර්මාණ රස විඳිනවා බුද්ධිමය සදාචාරාත්මක ගුණාත්මක බවින් අඩුයි ඒ කියන්නේ මොකද්ද බුද්ධිමය සදාචාරාත්මක ගුණාත්මක බවින් අඩුයි ඒ කියන්නේ දැන් සින්දුරන් තියනවා දවසකට හදනවා සින්දු ගණන් කරන්න බැරි තරමට ඒවා මල් සින්දු නාට්‍ය කොච්චර තියෙනවද දැන් ඉස්සර එහෙම නෙමෙයි එක නාට්‍යයි දෙකයි මුළු රූපවාහිනියටම ගියා අද එහෙම නෑ නාට්‍ය ගත්තෝ සිරස එකක් දෙරණ එකක් රූපවාහිනිය එකක් ITN එකක් TNL එකක් ස්වර්ණවාහිනිය එකක් අම්බෝ නාට්‍ය නම් කොච්චර තියෙනවද නිවුස් ගත්තත් live at 55 අද දෙරණ මේ පැත්ත ගියත් ඇත්ත කියන හිරු නේද එහෙනම් මේවල කන්ටෙන්ට් එක අන්තර්ගතය ගැන හිතනට වඩා රේටින්ග්ස් වැඩි කරගන්න තමයි ඒක පස්සේ කතා කරමු මාධ්‍යට ආවට පස්සේ මාධ්‍ය සංස්කෘතියට ආවට පස්සේ ඒක ගැන කතා කරමු බුද්ධිමය සදාචාරාත්මක ගුණාත්මක බවින් අඩුයි නමුත් මේ ජනප්‍රිය සංස්කෘතිය ඇතුලේ මේ සංස්කෘතිකාංග ගොඩක් තියෙනවා පාරිභෝගිකය පොදු ජනතාව මේ අපිනේව බලන්නේ අපිනේ කෑම කන්නේ අපිනේ ඒගොල්ලෝ හදන බීම බොන්නේ ජනප්‍රිය දේවල් බොන්නේ එහෙනම් පාරිභෝගිකයෝ වෙලා තියෙන්නේ කවුද මේ අපිම තමයි පාරිභෝගිකයෝ වෙලා තියෙන්නේ මේ අපිම තමයි ඊට පස්සේ පොදු ධර්මතාවයන් මොනවද සංස්කෘතික ශේත්‍රය වෙළඳ ශේත්‍රයක් බවට පත්වීම ඒ කියන්නේ දැන් සබන් කෑල්ලක් ගත්තත් ඒක වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙලා තියෙන්නේ නේද මේ සන්ලයිට් ගත්තත් වොන්ඩිලයිට් ගත්තත් එතකොට ලක්ස් ගත්තත් බේබි සෝප් එකක් ගත්තත් ඒක වෙළඳ භාණ්ඩයක් වෙලා තියෙන්නේ තරඟ කරනවා වෙළඳ සමාගම් තරඟ කරනවා නාට්‍යයක් ගත්තත් අපි කියනවා තරඟෙ වැඩි 8:09 පීක් ටයිම් එකට ගහන නාට්‍ය ටික මොකක් බලන්නද කියලා හිතෙන්නේ ඒක වෙළඳ ශේත්‍රයක් ඒ කියන්නේ ඒකත් වෙළඳ නාට්‍ය කියන්නේ මේ වෙළඳාමක් බවට පත් වෙලා තියෙන චිත්‍රපටි ගත්තත් වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙලා තියෙන. ඉතින් සංස්කෘතියක් විදියට තියනවට වඩා මේක වෙළඳ ශේත්‍රයක් වෙලා සංස්කෘති ශේත්‍රයක්
ශාස්ත්‍රයකට වඩා වෙළඳ ශාස්ත්‍රයක් බවට පත් වෙලා. 2. සෞන්දර්යාත්මක වටිනාකම වෙළඳපොළ මිල මගින් විතැන්වීම. නේද? දැන් ඉස්සර මිනිස්සු ටෙලි නාට්‍ය බැලුවේ, චිත්‍රපටි බැලුවේ, ඔය නිර්මාණ රස වින්දේ ඒවල තියෙන සෞන්දර්යාත්මක දේ මතනේ. අද එහෙම නෙමෙයි. අගය වැඩි, මිල වැඩි එක තමයි අගය වැඩි. උදාහරණයක් විදිහට මම කලින් කියපු උදාහරණේ ඔඩෙල්. පාමුණේ ටී-ෂර්ට් එක රුපියල් 50යි 100යි නම් අරකේ 2500 නම් ක්වොලිටි එක වැඩි, මේ හොඳ තත්ත්වයේ තියෙන ඔඩෙල් කියලා තමයි හිතන්නේ. එහෙනම් සෞන්දර්යාත්මක වටිනාකම නෙමෙයි අපි හිතන්නේ, මේ ගොඩක්ම වටිනාකම වැඩි, ගාණ වැඩි එක කියලා තමයි අපි හිතන්නේ. ඒක තමයි කියන්නේ සෞන්දර්යාත්මක වටිනාකම වෙළඳපොළ මිල මගින් විතැන්වීම. ඊට පස්සේ සංස්කෘතික නිර්මාණවල කලාත්මක භාවයේ ඉරණම තීරණය කරන සාධකයේ බවට ජනමාධ්‍ය පත්වීම. නේද? සංස්කෘතික නිර්මාණවල කලාත්මක භාවයේ ඉරණම තීරණය කරන වර්ගයේ බවට ජනමාධ්‍ය පත්වීම. සමහර හොඳ සින්දු තියෙනවා. මේ හොඳ සින්දු තියෙනවා ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධියක් ලැබුණ නැත්නම් ඒක ෆේමස් වෙන්නේ නැහැ. නමුත් අර මල් සින්දු ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරොත් මොකද වෙන්නේ? මල් සින්දුව යනවා හැම කෙනා ළඟටම. නේද? එතකොට ජනමාධ්‍ය තමයි මේකේ පැවැත්ම සහ කලාත්මක භාවය තීරණය කරන්නේ. ජනමාධ්‍ය කිව්වොත් මේක තමයි හොඳම සින්දුව කියලා මිනිස්සු පිළිගන්නේ ඒක. දැන් ඇත්තටම දැන් ජනප්‍රිය නළුවා හොඳම නළුවා නිලිය තෝරනවානේ අවෝඩ් සෙරමනි වල. එතකොට ඇත්තටම ඊට වඩා රංගපාන හොඳයි, ඊට වඩා සින්දු කියන හොඳයි ඉන්න පුළුවන්. නමුත් ජනමාධ්‍ය කිව්වොත් මෙයා තමයි මේ අවුරුද්දේ හොඳම නළුවා, මෙයා තමයි මේ අවුරුද්දේ හොඳම නිලිය, මේ අවුරුද්දේ හොඳම ගායකයා ගායිකාව මෙයා කියලා ජනමාධ්‍ය කිව්වොත් අපි පිළිගන්නවා මෙයා තමයි කියලා අපි පිළිගන්නවා. නේද? එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? සංස්කෘතික නිර්මාණවල කලාත්මක භාවය ඉරණම තීරණය කරන්න ජනමාධ්‍ය සම්බන්ධ වෙලා. ඊට පස්සේ කර්මාන්තයක් බවට පත්ව තිබීම. කර්මාන්තයක් දැන් සබන් ගත්තොත් අපි කැමතිම සබන් සන්ලයිට් කියලා ගමු, ලක්ස් කියලා ගමු. එතකොට මේවා හදන්නේ කර්මාන්තයක් ඇතුලේ. දැන් අද මාධ්‍ය ආයතන ගත්තත් ඒවත් කර්මාන්ත තමයි එක්තරාතකින්. නේද? ඒක ඇතුලේ නිෂ්පාදන තමයි ටෙලි නාට්‍ය අපි බලන ඇඩ්ස්. එතකොට මේ හැම දෙයක්ම නිර්මාණය කරන්නේ නැති ඒක ඇතුලේ ඒවත් කර්මාන්ත තමයි එක්තරාතකින්. එතකොට සබන් ගත්තත්, එතකොට ටෙලි ናට්‍යයක් ගත්තත්, චිත්‍රපටි ගත්තත් මේ හැම එකක්ම කර්මාන්තයක් බවට පත් වෙලා තියෙනවා. මේ හැම දෙයක්ම කර්මාන්තයක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් ජනප්‍රිය සංස්කෘතිය ලක්ෂණ ටිකත් හරි. දැන් ඒක ගැන හිතන්න මම විනාඩියක් දෙන්න. මිස්සුන නෝට්ස් තියෙනවා නම් ඒකත් ලියා ගන්න. හරි. ඊට පස්සේ දැන් අපි සංස්කෘතිකාංග ප්‍රභේද 4ක් ගැන කතා කරා. සාම්ප්‍රදායික, ජන සම්භාව්‍ය සහ ජනප්‍රිය. ඊට පස්සේ අපි එන්නේ මාධ්‍ය සංස්කෘතියට. මාධ්‍ය සංස්කෘතිය. දැන් අද අපි ඉන්නේ මාධ්‍ය සංස්කෘතියක් ඇතුළේද නැද්ද? මාධ්‍ය සංස්කෘතියක් ඇතුළේ. නේද? මාධ්‍ය මගින් දැන් මේ කොරෝනා දවස්වල නම් ටීවී එකයි රේඩියෝ එකයි නැතුවම බෑ නේද අපිට? හරි අමාරුයි නේද? නැතුව නේද? මාධ්‍ය මගින් දේවල් දෙනවා අපි ගන්නවා, මාධ්‍යෙන් දේවල් පෙන්නනවා අපි බලනවා, මාධ්‍යෙන් දේවල් කියනවා අපි අහනවා. ඕක තමයි පුතේ සරලවම මාධ්‍ය සංස්කෘතිය කියලා කියන්නේ. සරලවම ඕක තමයි මාධ්‍ය සංස්කෘතිය කියලා කියන්නේ. ඒ කියන්නේ සංස්කෘතිය කෙරෙහි මාධ්‍ය බලපෑම ප්‍රබල වූ විට බිහිවන සංස්කෘතිය තමයි මාධ්‍ය සංස්කෘතිය කියන්නේ. සංස්කෘතිය කෙරෙහි මාධ්‍ය බලපෑම ප්‍රබල වූ විට බිහිවන සංස්කෘතිය තමයි මාධ්‍ය සංස්කෘතිය කියන්නේ. නේද? සින්දුවක් වේවා, නාට්‍යයක් වේවා, චිත්‍රපටයක් වේවා, සබන් කැලක් වේවා, ආහාරයක් වේවා, පාන වර්ගයක් වේවා, මේ සංස්කෘතියනේ. ඒකට මාධ්‍ය බලපෑම ප්‍රබල වූ විට
බිහි වෙන සංස්කෘතිය මාධ්‍ය සංස්කෘතිය. නේද? ලක්ස් කියන සබන් කෑල්ල තියෙනවා. ඒක මිනිස්සුන්ගේ සංස්කෘතිය කොටසක්. එතකොට ඒක මාධ්‍ය මගින් ඇවිල්ලා ප්‍රොමෝට් කරනවා ගන්න කියලා. එතකොට මේ ලක්ස් සහ සබන් කෑල්ල සහ මාධ්‍ය අතර සම්බන්ධයක් ඇති වෙලා මාධ්‍ය මගින් ලක්ස් කියන සබන් කෑට ඒගොල්ලෝ උප්පල පෙන්නනවා. නේද? ශල්නිතාරගත් එක්ක හේමාලනවා මේ ලක්ස් කියලා ඩාන්ස් එකක් දාන්න. එතකොට අපේ හිත දන්නවා ලක්ස් තමයි හොඳම සූදම එක කියලා අපිත් ගන්නවා. එතකොට මේ සංස්කෘතිය කෙරෙහි මාධ්‍ය බලපාලා මාධ්‍ය බලපෑම ප්‍රබල වෙලා අපි සබන් කැටේ ගන්නවා. එහෙනම් ඒක තමයි මාධ්‍ය සංස්කෘතිය. මේක බිහි වෙන්නේ පුතේ 20 වන සියවසේ 3 වෙනි කාර්තුවේදී. 20 වන සියවසේ 3 වෙනි කාර්තුවේ තමයි මාධ්‍ය සංස්කෘතිය බිහි වෙන්නේ. ඊට පස්සේ කතා කරමු මාධ්‍ය සංස්කෘතිය තුළ මාධ්‍ය සංදේශ මොන වගේද? මාධ්‍ය සංස්කෘතිය තුළ මාධ්‍ය සංදේශ මොන වගේද? මාධ්‍ය සංස්කෘතිය තුළ මාධ්‍ය සංදේශවල ස්වභාවය ගැන තමයි දැන් අපි කතා කරන්නේ. එක විශේෂත්වය ඉවත්වීම. දැන් මේ බලන්න විශේෂත්වය ඉවත්වීම. අද්විතීයත්වය යටපත්වීම, ප්‍රතිභාව නොමැතිවීම, ගුප්තභාවය අහෝසිවීම, පරමාදර්ශී බව වියකී යාම, සදාතනික බව වෙනස් වීම, ශ්‍රේෂ්ඨත්වය වියකී යාම. මේ උඩ තියෙන ඉරි ගහලා තියෙන හැම වචනයක්ම නෑ කියලා තමයි කියන්නේ. ඉවත්වීම, යටපත්වීම, නොමැතිවීම, අහෝසිවීම, වියකී යාම, වෙනස් වීම, වියකී යාම. තේරෙනවද? එහෙනම් විශේෂත්වය, අද්විතීයත්වය, ප්‍රතිභාව, ගුප්තභාවය, පරමාදර්ශී බව, සදාතනික බව, ශ්‍රේෂ්ඨත්වය කියන වචන ටිකක් පාඩම් කරගත්තම ඇති. ඒ වලට නොමැතිවීම කියලා දාගෙන ගියත් ඔය හරි. ඔන්න පාඩම් කරන්න පොඩි ක්‍රිටි ක්‍රමයක් මම කියලා දුන්නේ. විශේෂත්වය ඉවත්වීම. මොකද්ද මේ විශේෂත්වය ඉවත්වීම කියලා කියන්නේ? දැන් අද නම් දැන් ඉස්සර අඹයාලු විතරක් තිබ්බ කල් ළමා නාට්‍යයක් විදියට ළමා නාට්‍ය නම් අඹයාලු නේද? ළමා නාට්‍ය නම් අඹයාලු. එතකොට ඒ කාලේ ජනප්‍රිය වන සින්දුවක් තියෙනවා නම් සින්දුව නම් මේක. එහෙම කාලයක් තිබ්බා. නමුත් අද වෙද්දි මේ මාධ්‍ය සංස්කෘතියට එනකොට ඒ විශේෂත්වය නැහැ. සින්දු නම් ඔක්කොම සින්දු එකයි, මල් සින්දුත් එකයි, සම්භාව්‍යත් එකයි, ශාස්ත්‍රීයවත් එකයි නේද? නාට්‍ය නම් ඔක්කොම නාට්‍ය එකයි, නාටකම්කාරයොත් එකයි, දෙවනිනිමත් එකයි, සංගීතෙත් එකයි, කිසත් එකයි, මේ ආදරයත් එකයි කියන්න බැරි තරම් නාට්‍ය තියෙන ඔය නාට්‍ය ඔක්කොම එකයි. චිත්‍රපටි නම් ඔක්කොම චිත්‍රපටි එක එකයි. සබන් නම් සබන් වර්ග කරන්නත් බෑ, ඔක්කොම එකයි. කෑම කඩ නම් කෑම කඩ ගොඩක් තියෙනවා, ඒ ඔක්කොම කෑම කඩේ ඔක්කොම එකයි. එහෙම වෙලා තියෙන. එහෙනම් විශේෂත්වය මේක හරි විශේෂයි. අර මිනිස්සු දේවත්වයෙන් සැලකුවා මේක මාරයි. මොනාලිසා චිත්‍රය ඇඳපු කාලේ මේ අම්බෝ මොනාලිසා ඒ වගේ අර ගැඹුරු භාවයක් නැහැ අද. අද විශේෂත්වය ඉවත් වෙලා තියෙන්නේ මාධ්‍ය නිර්මාණවල නේද? මේ විශේෂත්වය ඉවත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අද්විතීයත්වය යටපත් වීම. අද්විතීයත්වය යටපත් වීම. අද්විතීයත්වය යටපත් වීම. අද්විතීය කියන ගුණය නැහැ. ඔහේ අපි බලනවා, බලන්න බැරි වුණොත් POTV ඩයලොග් TV බලනවා, නැත්නම් YouTube එකේ බලනවා. ඉස්සර එහෙම නෙමෙයි, TV විතරක් තිබ්බ කාලේ නේද? TV විතරක් තිබ්බ කාලේ ඒ වෙලාව වෙන් කරගෙන මිනිස්සු කෑමත් හදාගෙන මේ වාඩි වෙලා ඒ වැඩසටහන පවුලෙත් එක්ක බලනවා. ඒක හරි අද්විතීයයි. අද වගේ හැමදාම සමහර නාට්‍යවල එපිසෝඩ්ස් යන්නේ නැහැ, සෙනසුරාදා විතරයි. එහෙනම් හැම සෙනසුරාදාම ඒ වෙලාව හරිම වැදගත් වෙලාවක්, කිසිම වැඩක් කරන්නේ නැහැ. ඒ වෙලාව ළඟට ටීවී එක ළඟට ඇවිල්ලා බලනවා. එහෙම. එතකොට අද අද්විතීයත්වයක් නැහැ. විශේෂත්වයක් නැහැ, අද්විතීයත්වය නැහැ, ප්‍රතිභාව නොමැතිවීම. නේද? ඉස්සර ප්‍රේමකීර්ති දල්විස් මහත්තයලා, කරුණාසේකර අබේසේකර වගේ ශිල්පීන් නේද? ගුවන් විදුලි ශිල්පීන්, රූපවාහිනී ශිල්පීන්, සාහිත්‍ය ගතොත් කුමාරතුංග මුනිදාසය වගේ කට්ටිය තුල ප්‍රතිභාවක් තිබ්බා. ලොකු දැනුමක් වගේම දුරදක්නා නුවණක්, මිනිසුන්ට කොහොමද කතා කරන්නේ, මිනිසුන්ව කොහොමද ඇදලා තියාගන්නේ කියලා එකක් තිබ්බයි ශිල්පීන් ගාව. නමුත් වර්තමානයේ ඉන්න ශිල්පීන් ළඟ එහෙම දෙයක් තියෙනවද කියලා අපිට පොඩි සැකයක් එනවා. කටමැත දොඩන ගිරව් වගේ එක දිගට වචන කියාගෙන යන ස්වරූපයක් මිසක් අද ඉන්න බොහෝ අය ගාව හොඳ අයත් ඉන්නවා, ප්‍රතිභාවක් නැත. ගුණාත්මක භාවය අහෝසි වෙලා, ගුප්ත භාවය ගුප්ත භාවය අහෝසි වෙලා ඊළඟට මොකද්ද වෙන්නේ? අර අපි කියන්නේ ගුප්ත භාවය. අම්බෝ මොකක් වෙයිද? ඒක අපේ ජීවිතේම කරගෙන තියෙන්නේ. සමහර නාට්‍ය බලලා
සමහර නාට්‍ය බලලා ඉස්සර තිබ්බ සමහර නාට්‍ය බලලා මිනිස්සු හිතනවා ඒක ඇත්තක් කියලා. නාට්‍යයක් තුල වෙන්නේ කැමරාවක් පිටිපස්සේ තියෙනවා රංගපානවනේ නේද? එතකොට මිනිස්සුන්ට গুপ্তභාවයක් තියෙනවා. ඊළඟට මොකක් වෙයිද? අම්බෝ මෙයා මැරෙයිද? මේක නම් මාරයි. ඉතින් ඒක නැහැ අද. මාධ්‍ය සංස්කෘතිය තුළ තියෙන නිර්මාණවල බොහෝ නිර්මාණවල গুপ্তභාවය නැහැ. පරමාදර්ශී බව විය කියාම කිසිම ආදර්ශයක් නැහැ. කිසිම ආදර්ශයක් නැහැ. දැන් අඹයාලුවම මගින් අපිට කොච්චර මේ ලොකු පාඩමක් දෙනවද ජීවිතයට යාළුවා ආශ්‍රය කිරීම සම්බන්ධයෙන්. නමුත් මේ සමහර අද තියෙන නාට්‍යවල ඉස්කෝලේ යුනිෆෝම්ස් ඇඳලා ආදරය කරනවා. එතකොට ළමයිට දෙන්නේ යුනිෆෝම් ඇඳලා කමන්නේ ෆේකක් තියාගත්තට අන්න ඒ වගේ ආදර්ශයක්. පරමාදර්ශී බව නැහැ. ආදර්ශයක් නැහැ. ඇඩ් එකකින් වුණත් ස්කෑන් ජම්ප් පීනට් බෙදාගෙන නෝ බදාගෙන කන්න නේද? අපිව බදාගෙන කන්න උරු කරනවා. ආදර්ශයක් නැහැ කිසිම. උත්කෘෂ්ඨභාවය විය කියාම උත්කෘෂ්ඨභාවයක් නැහැ. උත්කෘෂ්ඨභාවයක් නැහැ. ඒ කියන්නේ දැන් මැක්සිම් ගෝර්කිගේ අම්මා කියෙව්වම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ගම්පෙරළිය ඒකේ ෆිල්ම් එකකුත් හැදුවානේ. එතකොට ඒව බැලුවම කියෙව්වම කෝර්ලේ මහත්තයා මනුතාපය වුණු වටේ කතාව ඒ වගේ නිර්මාණ ටිකක් ගත්තම ඒක හරි උත්කෘෂ්ඨයි කියනවනේ. ඉස්සර හැදුවට අදත් ඒව බලන්න පුළුවන් රස විඳින්න පුළුවන්. නමුත් දැන් අද නිර්මාණය වෙන ගීත අද නිර්මාණය වෙන ගීත තව අවුරුද්දක්වත් තියෙනවද බලන්න. ඒක තුල තියෙන උත්කෘෂ්ඨභාවය නැහැ. උත්කෘෂ්ඨභාවයක් නැහැ මේ මාධ්‍ය සංස්කෘතිය ආගමනයත් එක්කම. එක අතකින් නිර්මාණ වැඩි වැඩියෙන් බිහිවීමත් නිසා මේක වුණා කියලා කියන්න පුළුවන්. ඒ මොනවා වුණත් උත්කෘෂ්ඨභාවයෙන් යුත නිර්මාණ බිහි වෙනවා හරිම අඩුයි. ශ්‍රේෂ්ඨත්වයේ විතන් වෙලා සදාතනික භාවය වෙනස් වෙලා. ඉතින් මේ ඔක්කොගෙම කියන්නේ එකම කරුණ. ඊට පස්සේ මාධ්‍ය සංස්කෘතියේ ඊළඟ පොයින්ට් එක මාධ්‍ය සංස්කෘතිය සමාජ සමකාලීන සමාජයේ ඉටු කරන කාර්යයක්. මාධ්‍ය සංස්කෘතිය සමකාලීන සමාජයේ ඉටු කරන කාර්යයන්. මාධ්‍ය සංස්කෘතිය සමකාලීන සමාජයේ ඉටු කරන කාර්යයන්. මාධ්‍ය සංස්කෘතිය සමකාලීන සමාජයේ ඉටු කරන කාර්යයන්. විඤ්ඤාපන කාර්යය කියන්නේ තොරතුරු සම්පාදනය. විඤ්ඤාපන කාර්යය කියන්නේ පුතේ තොරතුරු සම්පාදනය. විඤ්ඤාපන කාර්යය කියන්නේ තොරතුරු සම්පාදනය. ඒ කියන්නේ තොරතුරු සම්පාදනය කරනෝනේ. දැන් මේ අපි ඉන්නේ තොරතුරු සමාජයකනේ. අපිට තොරතුරු දෙන්නේ මාධ්‍ය මගින්. නේද? ටීවී එකේ අජිත් රෝහණ මහත්තයා ඉදිරි සතිය තුළ රටේ වෙන දේවල් අපිට තොරතුරක් දෙන්නේ. ගුවන් විදුලියෙන් තොරතුරු දෙනවා, පුවත්පත් වලින් දෙනවා, නිව් මීඩියා වලින් දෙනවා, Facebook එකකින් WhatsApp මගින් තොරතුරු දෙනවා. එහෙනම් මේ මාධ්‍ය සංස්කෘතියක් තියෙනකොට විඤ්ඤාපන කාර්ය තොරතුරු සම්පාදනය කියන කරන කාර්ය මාධ්‍ය මගින් කරනවා. sannivedana කාර්ය අදහස් හුවමාරුව. නේද? දොරමඩලාව වගේ වැඩසටහන් වලින් නේද? මේ අදහස් හුවමාරු කරනවා කියන්නේ මේ කතා කළ අපිටත් ඔබේ අදහස කියන්න කියලා sannivedana කාර්යයන් අදහස් හුවමාරුවක් කරනවා මේ මාධ්‍ය හරහා. එතකොට විවිධ නළු නිළියෝ වැදගත් පුද්ගලයෝ ගෙනල්ලා ඒ අයගේ තොරතුරු හුවමාරු කරනවා. එහෙනම් මාධ්‍ය සංස්කෘතිය මගින් මේක වෙනවා. දෘෂ්ටිවාදී කාර්යයන්, මතවාදී කාර්යයන්, මතවාදී කාර්යය. එතකොට මතවාදී කාර්ය කියනකොට මේ මාත්‍රා දොරමඩලාව උදාහරණ විදිහට ගන්න පුළුවන්. සමාජය තුළ මතයක් හදනවා නේද? එතකොට ලක්ෂපති වගේ වැඩසටහන් වලින් සමාජය තුළ මතයක් නිර්මාණය කරනවා දැනුමක් දෙන ගමන්. දැන් දෘෂ්ටිවාදී කාර්ය, මතවාදී කාර්යයක් කරනවා මාධ්‍ය සංස්කෘතිය මගින්. නිර්මාණාත්මක කාර්ය විවිධ නිර්මාණ අපිට පෙන්වනව නේද? හොඳ නිර්මාණ අර කූඹිය සහෝදරයෝ නාටකම්කාරයෝ වගේ අපි කැමති නිර්මාණ, ගිරිදේවි වගේ හොඳ නිර්මාණ නේද? හොඳ ගීත, හොඳ නාට්‍ය, හොඳ චිත්‍රපටි, හොඳ පොත්පත්, හොඳ පුවත්පත් සංග්‍රහය හැම දෙයක්ම අපිට දෙන්නේ මාධ්‍ය සංස්කෘතිය මගින්. ප්‍රතිෂ්ඨාපන කාර්ය අපිට විනෝදයක් ලැබලා දෙන වැඩසටහන්. එතකොට පත්තරවල කාටුන්, Facebook එකේ පෝස්ට් මේ හැම දෙයක්ම කරන්නේ මාධ්‍ය. එහෙනම් විනෝදාස්වාදයක් ලබා දෙන එකත් මේ මාධ්‍ය සංස්කෘතිය මගින් අපිට කරනවා. අනුකලනාත්මක කාර්ය ජාතීන් අතර සමගිය ගොඩනැගීම තමයි අනුකලනාත්මක කියලා කියන්නේ නේද? එතකොට ජාතීන් අතර වෛරයක් නැති නොවෙන්න හැමෝම මේ
එකමුතු වෙන්න ඕනේ. එතකොට තමයි රටක් ලෝකයක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ. එහෙම කියලා අපිට කියලා දෙනවා මේ මාධ්‍ය අනුකලනාත්මක කාර්ය කියන්නේ අන්න ඒ දෙයට. ඊට පස්සේ මේ කතා කරේ මම මාධ්‍ය සංස්කෘතිය සමකාලීන සමාජයේ කියන අද සමාජයේ ඉෂ්ට කරන කාර්යයන් ටික. පොදු ස්වභාවය මාධ්‍ය සංස්කෘතිය පුද්ගලයාව සමාජානුයෝජනය කරනවා. සමාජානුයෝජනය කියන්නේ මොකක්ද කියලා මම කියලා දුන්නා. පුද්ගලයාව සමාජයට අවශ්‍ය විදියට හැඩගස්වන එක තමයි පුතේ සමාජානුයෝජනය කියලා කියන්නේ. පුද්ගලයාව සමාජයට අවශ්‍ය විදියට හැඩගැස්වීම තමයි. පුද්ගලයාව සමාජයට අවශ්‍ය විදියට හැඩගැස්වීමට තමයි සමාජානුයෝජනය කියලා කියන්නේ. නේද? එතකොට මාධ්‍යයෙන් තමයි කියන්නේ මේ සබන් කෑල්ල පාවිච්චි කරන්න, මේ කෑම කන්න, කොරෝනා හින්දා අත හොදන්න, මීටර් 2ක් ගැප් මේ දුරස්ථභාවය තියාගන්න. සමාජය මගින් කියනකොට මිනිස්සුන්ට මිනිස්සු ඒ දේවල් කරනවා. ඒකට අනුගත වෙනවා. රූපවාහිනී අජිත් රෝහණ මහත්තයා කියනකොට මේ දවස් ටික එළියට යන්න එපා, පාටි දාන්න එපා කියලා කියනකොට අපි ඒක කරනවා. එහෙනම් සමාජයට අවශ්‍ය විදියට පුද්ගලයාව හැඩගස්වන්නේ මෙන්න මේ මාධ්‍ය සංස්කෘතිය නිසා. ඊට පස්සේ විවිධ මහද්වීප රටවල් පුද්ගලයා හා සමාජය අතර සක්‍රීයව තොරතුරු sannivedanaya කරයි. නේද? මහද්වීප රටවල් පුද්ගලයා සමාජය මේ හැම එකක්ම අතර තොරතුරු සක්‍රීයව sannivedanaya කරන්නේ මේ මාධ්‍ය සංස්කෘතිය. නේද? දැන් ලංකාවේ The Voice යනවා. ලංකාවේ Voice එක ගැන මුළු ලෝකෙම දන්නවා සමහර සින්දු කියන අය ගැන. නේද? මාධ්‍ය සංස්කෘතිය මගින් ඒක වෙන රටවල් වලට ගිහිල්ලා. අපේ හොඳ නාට්‍යයක් ගත්ත ජගත් සමිල එකපාරක් හොඳම නළුවා වුණේ නේද? වෙන රටක සම්මාන උළෙලක ජගත් සමිලව තේරෙන හොඳම නළුවා විදියට. එහෙනම් මේ මාධ්‍ය සංස්කෘතිය මගින් මේ ඒව විතරක් නෙමෙයි ආහාර පාන වර්ග මේ හැම සංස්කෘතිකාංගයක්ම විවිධ රටවල් මහද්වීප ලෝකයේ අතර සංසරණය වෙන්නේ මාධ්‍ය සංස්කෘතිය නිසා තමයි. එහෙනම් මාධ්‍ය සංස්කෘතියත් හරි. දැන් අපි සංස්කෘතිකාංග 5ක් ගැන කතා කරා. සාම්ප්‍රදායික, ජන, සම්භාව්‍ය, ජනප්‍රිය, මාධ්‍ය 5ක් ගැන කතා කරා. අන්තිම එක ගෝලීය. ගෝලීයකට යන්න ඉස්සෙල්ලා ගෝලීය සංස්කෘතියට යන්න කලින් මේ දැන් දුන්න ටිකක් ආයෙත් බලා ගන්න. හරි ඊට පස්සේ ගෝලීය සංස්කෘතියට යමු.
ගෝලී අපි කියනවනේ මුළු ලෝකෙම එකම විශ්ව ගම්මානයක් වෙලා කියලා. ඇමරිකාවේ මොන හරි දෙයක් වුණත්, එංගලන්තේ මොන හරි දෙයක් වුණත්, ලංකාවේ මොන හරි දෙයක් වුණත්, කොහේ කොතන මොන හරි දෙයක් වුණත් අපිට දැනගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මුළු ලෝකෙම අද වෙනකොට එකම සංස්කෘතියක් වෙලා. මුළු ලෝකෙම අද එකම සංස්කෘතියක් වෙලා නේද? ඒක තමයි ගෝලීය සංස්කෘතිය කියලා කෙටියෙන් කියන්නේ. ලෝකයේ රටවල් තුල පැවති විවිධ විෂමතා අඩු වෙමින් සමස්ත ලෝකයම ඒකීය පද්ධතියක් වීම. ලෝකයේ රටවල් තුල පැවති විවිධ විෂමතා අඩු වෙමින් සමස්ත ලෝකයම ඒකීය පද්ධතියක් වීම. නේද? දැන් රටවල් වලට තියෙනනේ භාෂාව. දැන් අපිට සිංහල අපේ භාෂාව, චීනට චීනයට භාෂාවක් තියෙනවා, එංගලන්තයට එංගලන්තයාගේ භාෂාවක් තියෙනවා. දැන් අද වෙනකොට මුළු ලෝකෙම තමන්ගේ භාෂාව අමතක කරලා ඉංග්‍රීසි භාෂාව තමයි තමන්ගේ භාෂාව බවට පත් කරගෙන තියෙන්නේ. ඉන්ටර්විව් එකකට ගියත් ඉංග්‍රීසි වලින් තමයි ලංකාවෙත් කතා කරන්නේ. වෙන රටකත් එහෙමයි. ඉතින් මුළු ලෝකෙම අද ඉංග්‍රීසි භාෂාව තමන්ගේ භාෂාව බවට පත් කරගන්න හදනවා. ඒක තමයි කියන්නේ ලෝකයේ රටවල් තුල පැවති විවිධ විෂමතා අඩු වෙමින් සමස්ත ලෝකයේම ඒකීය පද්ධතියක් වීම. භාෂාව ගත්තා, දැන් ඇඳුම ගත්තත් විවිධ අයට විවිධ ඇඳුම් තිබ්බත් ඩෙනිම් කලිසමයි ටී-ෂර්ට් එක තමයි හැමෝම ගොඩක් අය අඳින්න කැමති නේද? කෑම ගත්තත් බටහිර ආහාර වලට තමයි කැමති. දෙක බටහිර සංස්කෘතිය ලෝකයේ පුරා ව්‍යාප්ත වීම. අර මං කිව්වේ බටහිර සංස්කෘතිය ලෝකේ පුරා ව්‍යාප්ත වීම. ඉංග්‍රීසි කතා කරන්න කැමති, ඩෙනිම් අඳින්න කැමති නේද? ඉංග්‍රීසි ෆිල්ම්ස් බලන්න කැමති. බටහිර සංස්කෘතිය තමයි මේ ලෝකෙ පුරා ව්‍යාප්ත වෙන්නේ. දේශීය සංස්කෘතිය යටපත් වීම, අපේ ගමේ තියෙන කෑම ටික, අපේ භාෂාව මේ ටික යටපත් වෙලා බටහිර සංස්කෘතිය තමයි උඩට එන්නේ. ආර්ථික, සමාජීය, දේශපාලන සියලු ක්ෂේත්‍ර වලට අපිට මේක පොදුවේ දක්වන්න පුළුවන්. ගෝලීය සංස්කෘතිය බලපාන්නේ ආර්ථික ක්ෂේත්‍රයට විතරක් නෙමෙයි, දේශපාලනික ක්ෂේත්‍රයට විතරක් නෙමෙයි, ආගමික විතරක් නෙමෙයි, සමාජීය එකට නෙමෙයි, හැම ක්ෂේත්‍රයකටම බලපානවා පුතේ මේ ගෝලීය සංස්කෘතිය. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක බලපාන්නේ කියලා. ආර්ථික ගෝලීකරණය. ආර්ථික ගෝලීකරණය ඒ කියන්නේ ගෝලීකරණය කියන්නේ ආර්ථික ක්‍රියාවලියක්ලු නිෂ්පාදන බලවේග සහ නිෂ්පාදන සම්බන්ධතා ලෝක පරිණාමයේ ව්‍යාප්ත වීම. දැන් බලන්න අපේ මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් ඇඩ් එකක් දානවනේ. සුපර් ක්‍රීම් ක්‍රැකර් රටවල් ගණනාවක විශ්වාසය දිනාගෙන ඉන්න මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් හදන්නේ මෙහෙමයි ඔයත් ගන්න කියලා කියන්නේ නේද? ලංකාවේ හැදුවට ලෝක පරිමාණම ව්‍යාප්ත වෙනවා මේක. මංචි හාවයින් කුකීස් නේද? ලෝක පරිමාණයෙන් ව්‍යාප්ත වෙනවා. අපේ තේ දළු නෙලලා අපි කුඩ්ඩ බීලා හොඳම ටික ලෝක පරිමාණව ව්‍යාප්ත වෙනවා නේද? එහෙනම් මේ ගෝලීකරණය කියන්නේ ආර්ථික ක්‍රියාවලියක්. මේ ආර්ථික ක්‍රියාවලිය හින්දා තමයි මේ ලෝකෙම අතර තියෙන සම්බන්ධතාවය වැඩි දියුණු වෙලා තියෙන්නේ. එහෙනම් නිෂ්පාදන බලවේග, නිෂ්පාදන සම්බන්ධතා ලෝකේ පුරාම ව්‍යාප්ත වෙනවා නේද? අපේ දේවල් වෙන ලෝකයේ රටවල් වල ව්‍යාප්ත වෙනවා වගේම තමයි වෙන ලෝකේ තියෙන දේවල් අපේ රටේ තුලත් ව්‍යාප්ත වෙනවා. එහෙනම් ඒක ආර්ථික ගෝලීකරණය සම්බන්ධයෙන් ඔය පොයින්ට්ස් දෙක ඔයාට තේරෙනවා. ගෝලීය සංස්කෘතිය ගෝලීය ගැටලුවක්. ඒක ගැටලුවක්ලු. ඇයි එහෙම කියන්නේ කියලා බලමු අපි. ගෝලීය සංස්කෘතිය ගෝලීය ගැටලුවක්. සියලු සංස්කෘතීන් ඒකාකාර වීම සහ සමජාතීය වීම. දැන් ලෝකෙ ලස්සන වෙලා තියෙන්නේ පුතේ. වෙනස් මිනිස්සු ඉන්න හින්දානේ කළු මිනිස්සු ඉන්නවා, සුදු මිනිස්සු ඉන්නවා, කොණ්ඩේ කර්ලි මිනිස්සු ඉන්නවා, කොණ්ඩේ ස්ට්‍රේට් කරන මිනිස්සු ඉන්නවා, ආදිවාසී මිනිස්සු ඉන්නවා, ගෝත්‍රික මිනිස්සු ඉන්නවා නේද? විවිධ ඇඳුම් පැළඳුම් අදින මිනිස්සු ඉන්නවා, විවිධ භාෂා කතා කරන මිනිස්සු ඉන්නවා. ලෝකෙම ලස්සන වෙලා තියෙන්නේ මේ විවිධත්වය මත. දැන් හැමෝන්ටම මේ ලෝකෙ ඉන්න හැමෝන්ටම ඔයාගේ මූණ තිබ්බොත් කොහොමද තියෙයිද? ඒක හරි අවුල්නේ. මගේ මූණ තියෙන්නේ මට විතරයි නේද? මම සුදුයි, ඔයා කළුයි, තව කෙනෙක් තලෙලුයි. තව කෙනෙක්ගේ කොණ්ඩේ සුදු පාටයි, තව කෙනෙක් කොණ්ඩේ කළු පාටයි, තව කෙනෙක්ගේ කොණ්ඩේ තඹ පාටයි නේද? එතකොට මේ ගෝලීකරණය හින්දා මුළු රටම මුළු ලෝකෙම එකම සංස්කෘතියක් වෙන්න හදන්නේ. මුළු ලෝකෙම ඉංග්‍රීසි කතා කරනවා. මුළු ලෝකෙම මේ ට්‍රෙන්ඩ් එක කොණ්ඩේ තඹ පාට කලර් කරනවා. අපේ ලංකාවේ කොච්චර අය මුළු කොණ්ඩෙම තඹ කරනවද, කලර් කරනවද නේද? අර කළු මිනිස්සු සුදු වෙන්න කොච්චර ක්‍රීම් ගන්නවද? බටහිර වගේ වෙන්න තමයි try කරන්නේ නේද? කොච්චර අය මේ
කොච්චරයි බටහිර ඇඳුම් විතරක් අඳිනවද? ඩෙනිම්ස් විතරයි. අපි ඩෙනිම්ස් ටී-ෂර්ට් තමයි අඳින්නේ. අපේ රටේ ඇඳුම් අඳින්නේ නැහැ. එහෙම ඉන්නවද නේද? එහෙනම් සියලු සංස්කෘතින් ඒකාකාරී වීම සහ සමජාතීය වීම. හැමෝම එක වගේ වෙන්න හදනවා. මුළු ලෝකෙම ගෝලීය වශයෙන් හැමෝම එකම සංස්කෘතියක් වෙන්න try කරනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? ඒකාකාරී සමජාතීය හැමෝම එක වගේ වුණා මේකේ විවිධත්වයක් නැහැ. ඒක ලොකු ගැටලුවක්. 2. ජාතික සංස්කෘති වලට ආවේනික වූ ආහාර, භාෂා, විලාසිතා, අධ්‍යාපන ශාස්ත්‍ර තර්ජනයට ලක්වීම. නේද? දැන් ජාතික සංස්කෘතියක් වශයෙන් අපිට අනන්‍ය වෙච්ච ආහාර ටිකක් තියෙනවානේ. අපි කොස් දෙලල්ල බදලා ටිකක් තම්බලා කාපු මිනිස්සු. අපිට සිංහල අලුත් අවුරුද්දක් තියෙනවා. කැවුම් කුකිස් අතරස මුං කැවුම් කාපු මිනිස්සු. නේද? එතකොට ආහාර ටිකක් තියෙනවා. අපිට විලාසිතා ටිකක් තියෙනවා. උඩරට ඔස්සරිය සහ නැෂනල් එක. නේද? එතකොට අධ්‍යාපන ශාස්ත්‍රයේ අපිටම අනන්‍ය වෙච්ච අධ්‍යාපනයක් තියෙනවා. නේද? එතකොට මේ ඔක්කොම මේ ගෝලීය සංස්කෘතියෙන් තර්ජනයට ලක් වෙලා. මම දන්න පවුලක් තියෙනවා අලුත් අවුරුදු උත්සවයට කැවිලි හදන්න කම්මැලි හින්දා කැවිලි මේසෙට මොනවද තියලා තියෙන්නේ දන්නවද? ෆ්‍රෙෂ් මිල්ක්ස් උයි රෝල්ස් කට්ලට්ස් ඔන්න ඔය වගේ ටිකක් තියලා අවුරුදු සමරනවා අවුරුදු චාරිත්‍ර කරනවා මේ වෙලාවට මේ ටික කනවා. එතකොට අපේ ආහාර ටික නෙමෙයි බටහිර විදියට අවුරුදු සමරලා එතකොට අපේ සංස්කෘතිය යටපත් වෙලා ඔන්න බටහිර සංස්කෘතිය ඇවිල්ලා. දැන් මනමාලියෝ උඩරට ඔසරිය ඇඳලා මාල හත දාන්න කැමති නෑ බටහිර විදියට වෙඩින් ඩ්‍රෙස් එක තමයි අඳින්නේ. මේ කොල්ල අඳින්නේ කෝට් එක මේ නිලම විදියට අඳින්නේ නැහැ. එතකොට අපේ ඇඳුම මේ යටපත් වෙලා. එතකොට මේ තව මොනවද? අධ්‍යාපනය. එතකොට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියකින් අධ්‍යාපනය ලබන්න කැමති නැහැ. ඔක්ස්ෆර්ඩ් හරි කේම්බ්‍රිජ් හරි තමයි මේ এডুকেෂන් ගන්න හොඳම තැන. රාජ්‍ය විශ්වවිද්‍යාලය ඕනේ නැහැ ලංකාවේ තියෙන. එතකොට ලංකාවේ අධ්‍යාපනය ඕනේ නැහැ. පිටරටකට ගිහිල්ලා අධ්‍යාපනය ලබනවා. විලාසිතා, ආහාර, භාෂා මේ හැම දෙයක්ම මොකද වෙලා තියෙන්නේ? ගෝලීය සංස්කෘතිය හැමුවේ තර්ජනයට ලක් වෙලා. එතකොට අපි මතක තියාගන්න ඕන කාරණාව තමයි මේක අපේ වරදකුත් නෙමෙයි නේද? අපි ඔබ සහ මම ඇතුළු අපි හැමෝම මේ කරන දෙයක් මේක. නමුත් ඒක ගෝලීය සංස්කෘතියේ ගෝලීය ගැටලුවක් කියලා අපි හඳුනා ගන්නවා. විභාගයට ඇහුවොත් මේ පොයින්ට්ස් දෙක දැන් මම කියපු උදාහරණ වලින් හොඳට විස්තර කරලා ලියන්න. ඊට පස්සේ ගෝලීය සංස්කෘතියේ පොදු ලක්ෂණ ගැන කතා කරොත් ගෝලීය සංස්කෘතියේ ආධිපත්‍ය බටහිර රටවල් සතු වීම. ඔවුනේ ඇමරිකාව එංගලන්තේ ඔය වගේ අපි කියනනේ පොෂ් රටවල් අපේ මිනිස්සුත් යන්න කැමති රටවල් වලටනේ. මොංගෝලියාවට සයිබීරියාවට මේ යන්න කැමතිද අපේ මිනිස්සු නැහැ. ගෝලීය සංස්කෘතිය ආධිපත්‍ය බටහිර රටවල් සතු වීම. ඉතින් ඒ වගේ රටවල් වලට ලොකු බලයක් තියෙනවා. මේගොල්ලෝ තමයි ලෝකෙම පාලනය කරන්න කියලා අපි හිතනවා. එතකොට ඒකේ බලය තියෙන්නේ ඒ අපේ රටවල් වලට ගොඩක් දේවල් එන්නේ තාක්ෂණික උපකරණ ඇඳුම් පැළඳුම් මේ වගේ ගොඩක් දේවල් එන්නේත් ඒ බටහිර බලවත් රටවල් වලින්. එහෙනම් මේ ගෝලීය සංස්කෘතිය ආධිපත්‍ය බටහිර රටවල් සතු වීම. ඊපස්සේ පොයින්ට්ස් ටිකක් තියෙනවා. ලොව පුරා රූපවාහිනී නාලිකාවල ආධිපත්‍ය දරන්නේ ගෝලීය උපරි සමාජය නියෝජනය කරන පාරිජාතික සමාගම් වල රූපවාහිනී නිෂ්පාදකයින්ය. නේද? ඒ කියන්නේ ලොව පුරා රූපවාහිනී නාලිකාවල ආධිපත්‍ය දරන්නේ අපි හිතුවට අපේ රටේ තියෙන channels ටික විතරයි කියලා. ඒ අයගෙන් එන නිර්මාණ තමයි අපිත් කොපි කරන්නේ. ඇත්තටම අපේ channels වලත් යන්නේ නේද? The Voice බැලුවම මේ අපේ එකක් නෙමෙයිනේ. The Voice බැලුවම මේ වෙන රටවල් වල නිෂ්පාදනය කරන ඒවා තමයි අපේ රටේත් ඔය ලයිසන් අරන් කරන්නේ. ලක්ෂපති වුණත් එහෙමයි. නේද? එතකොට ලෝ පුරා රූපවාහිනී නාලිකාවල ආධිපත්‍ය දරන්නේ උපරි සමාජය නියෝජනය කරන ආයතන ඒවල ලක්ෂණ අපි ටික ටික ගන්නවා. ගෝලීය තොරතුරු ප්‍රවාහයෙන් 85% අයත් වන්නේ ගෝලීය උපරි සමාජයේ සමාගම් 5කටය. ලෝකයේ දැවැන්ත වෙළඳ දැන්වීම් සමාගම් 10-9ක් ආйти උතුරු ඇමරිකානු සමාගම් වලටය. ඔව් දැන් වෙළඳ දැන්වීම් ගත්තොත් අපේ රටේ සමහරේ වෙන්නේ කොපි ඉඳලා හිටලා ඉන්දියාවේ ඇඩ් දෙක තුනක් විතර ලංකාවේ ටිකකුයි ගියාට ගොඩක් යන්නේ ওই බටහිර රටවල් වල ඇඩ් තමයි ලෝකෙ පුරාම ජනප්‍රිය වෙලා තියෙන්නේ. ලොව පුරා වඩාත් ජනප්‍රිය චිත්‍රපට 88%ක්ම ඇමරිකානු ඒවා වන අතර ලොව පුරා ආනයනය කරන රූපවාහිනී වැඩසටහන් අතරින් 75%ක් ඇමරිකානු ඒවාය.
නේද? අපි ෆිල්ම්ස් බැලුවොත් බලන්නේ ඉංග්‍රීසි සබ්ටයිටල්ස් යන ඉංග්‍රීසි වලින් ඉංග්‍රීසි ෆිල්ම්ස් නේ ගොඩක් බලන්න කැමති. හොරර් මූවීස්, ලව් ස්ටෝරීස් ඒ හැම දෙයක්ම ඉංග්‍රීසි ෆිල්ම්ස්. එතකොට බටහිර ජාතීන් තමයි පුතේ මේ ගෝලීය සංස්කෘතිය ආක්‍රමණය කරගෙන ඉන්නේ. එහෙනම් ගෝලීය කිව්වම ඔයාට මතක් වෙන්න ඕන අපි හැමෝම කැමති ඉංග්‍රීසි කතා කරන්න, බටහිර ඇඳුම් අඳින්න, බටහිර කෑම කන්න, බටහිර විදියට කන්න නේද? ඇමරිකානු එංගලන්ත ෆිල්ම්ස් ටික බලන්න. එතකොට එහෙම සමාජයක් තමයි මුළු ලෝකෙම එකම සංස්කෘතියක නතු වෙනවා. මුළු ලෝකෙම බටහිර සංස්කෘතියට ගැති වෙන්න හදන්නේ. ඒකට තමයි ගෝලීය සංස්කෘතිය කියලා කියන්නේ. හරිද? මම හිතනවා තාමත් YouTube live lesson එක අහගෙන ඉන්නේ කියලා. අද අපි කතා කරා සංස්කෘතික ප්‍රභේද 6ක් ගැන. සාම්ප්‍රදායික, ජන, සම්භාව්‍ය, ජනප්‍රිය, මාධ්‍ය, ගෝලීය මේ 6 ගැන කතා කරා. ඉදිරියේදී මේ 6න් විභාගයක් තියෙනවා. ඉන්ඩිවිජුවලි මාත් එක්ක කතා කරලා ඒ විභාගයේ ප්‍රශ්න වලට මේ ඔයා ලියන විදියට මම ඔයගලන්ගේ අඩුපාඩු කියලා දෙනවා. එතකොට ඉදිරියේදී ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් තියෙනවා මේකේ. ඒක හින්දා අදම මේ පාඩම ඔලුවට දාගෙන ඉවර කරන්න මේ සංස්කෘතික ප්‍රභේද 6 ගැන. එහෙනම් පැය 2කට ආසන්න කාලයක් කතා කරා. එහෙනම් මේ පාඩම හොඳට අවබෝධ වුණා කියලා හිතනවා. දැන් මේ ක්‍රමෙන් අපි කරන්න හිතුවේ ගොඩක් ළමයිට Zoom එකෙන් සිග්නල් නැහැ කියලා කියනවා. නේද? සිග්නල් නැහැ කියලා කියනවා, මේ ඇහෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේ ගොඩක් ගැටලු තිබ්බ හින්දා තමයි මම මේ ක්‍රමේ try කරේ. ඉතින් මේ වෙලාව වෙනකම් අහගෙන හිටපු හැමෝන්ටම බොහොම ස්තුතියි. මේක අදම පාඩම් කරලා ඉවර කරන්න හැමෝටම. එහෙනම් A level හොඳටම පාස් වෙන්න ජය ප්‍රාර්ථනා කරනවා මම.